ඕකේ. අපි ආර්ථික විද්‍යාවේ පියා කියලා හඳුන්වන ඇඩම් ස්මිත් කියන කෙනා 1776 කියන අවුරුද්දේදී පොතක් ඉදිරිපත් කළා. මතකයි. අපි පොඩ්ඩක් Google එකෙන් සර්ච් කරලා බැලුවා. මම කිව්වා පොඩ්ඩක් බලන්න කියලා. Google එකෙන් සර්ච් කරලා බලුවා මොකක්ද මේ පොත කියලා. පොතේ නම තමයි වුනේ ජාතීන්ගේ ධනය කියලා කියනවා. නැත්නම් Worth of Nature. ජාතීන්ගේ ධනය කියලා කියනවා. එහෙම නැත්නම් පොතේ අපි ඔය කිව්වා The Worth of Nation කියන පොත කියලා. මෙන්න මේ 1776 ඇඩම් ස්මිත් කියන ආර්ථික විශේෂඥයා විසින් මේ ජාතීන්ගේ ධනය එහෙම නැත්නම් The Worth of Nation කියන පොත ඉදිරිපත් කරාට පස්සේ කෘතිය ඉදිරිපත් කරාට පස්සේ ගොඩාක් අය මේ ආර්ථික විද්‍යාව විෂයක් විදිහට හදාරන්න පටන් ගත්තා. මේක අමුතු විෂයක්. මේකෙදී අපි මිනිසුන්ගේ හැසිරීම රටා අධ්‍යයනය කරනවා. මේක මිනිසුන්ගේ ආර්ථික හැසිරීම රටා අධ්‍යයනය කරනවා. අපිට මේකෙන් මේ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. අපිට මේකෙන් විවිධ ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්න එහෙම කියලා මිනිසු ආර්ථික විද්‍යාව විෂයක් විදිහට අධ්‍යයනය කරන්න පටන් ගත්තා 1776 ඉඳලා. හැබැයි ඔයාලගේ විභාගෙට මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම බිහිවීම හා විකාශය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීම කරන්න කියලා ආර්ථික විද්‍යාව විෂයක් විදිහට කතා කරන්න පටන් ගත්තේ. ආර්ථික විද්‍යාව කියලා දෙයක් තියෙනවා. මේකට මෙන්න මේකදී අඳුන ගන්න අපි මේ වගේ දේවල්. මිනිසුන්ගේ හැසිරීම රටාව මෙතනදී අපි ඉගෙන ගන්න. ඒ මොන හැසිරීම රටාවද? ආර්ථික හැසිරීම රටාව. මෙන්න මේ වගේ දේවල් ටික අපි 1776 පස්සේ තමයි කතා කරන්න පටන් ගත්තේ. ඒ වුණාට මේ ආර්ථික විද්‍යාව අපි මිනිසාගේ බිහිවීම හා කියන්නේ මිනිසුන්ගේ පරිණාමයත් එක්කම ආර්ථික විද්‍යාව කියන එකත් ඒගොල්ලෝ දන්නේ නැති වුණාට ඒගොල්ලොත් එක්කම සම්බන්ධ වෙගෙනම ආවා. ඉතින් මේ ඇඩම් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය කියන පොතෙන් පස්සේ අපි වගේ ඔයාලා මම ඊට පස්සේ මේ ලෝකින් ආර්ථික විශේෂඥයෝ විද්‍යාඥයෝ මහාචාර්යවරු වගේ ලක්ෂ ගාණක් මිලියන ගාණක් මිනිස්සු මේ ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන්න පටන් ගත්තා. එතනින් පස්සේ අපි ඉගෙන ගත්තා දැන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න යනවා. මේකදී ඇයි මේ ආර්ථික විද්‍යාවක් කියන්නේ? විද්‍යාවක් කියන්නේ අපිට ඒකට ආර්ථිකය කියලා කියන්න තිබ්බනේ. ඇයි අපි ඒකට ආර්ථික විද්‍යාව කියලා කියන්නේ? එහෙනම් මෙන්න මෙතනදී අපි ඉගෙන ගත්තා කොහොමද ආර්ථික විද්‍යාවක් වෙන්නේ කියලා. අපි විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. මෙතනදී සාකච්ඡා කරපුතේ ආර්ථික විද්‍යාවේ එක පළවෙනිම විද්‍යාවක් විදිහට කතා කරන්න පටන් ගන්න හේතුව මොකද්ද කියලා අපි ඕනම විශේෂ ශාස්ත්‍රයක විද්‍යාත්මක ක්‍රමවේදයක් ඕනෑම විශේෂ ශාස්ත්‍රයක විද්‍යාත්මක ක්‍රමවේද එහෙම නැත්නම් පුතේ විද්‍යාත්මක විධික්‍රම කියලා කියනවා. මෙන්න මේ විද්‍යාත්මක ක්‍රමවේද හෙවත් විද්‍යාත්මක විධික්‍රම කියන දේවල් මෙන්න මේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ඕනෑම විෂයක් අපි කියුවා විද්‍යාවක් කියලා. විද්‍යාත්මක විධික්‍රමයක් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව ඒගොල්ලෝගේ විෂය පතේ තුල අපි ආර්ථික විද්‍යාව විෂය පතේ තුල අපි ආර්ථික විද්‍යාව කතා කරන්නේ ආර්ථික විද්‍යාව සම්බන්ධ දේවල්. දේශපාලන විද්‍යාව කතා කරන්නේ දේශපාලන විද්‍යාව සම්බන්ධ දේවල්. ජීව විද්‍යාව කතා කරන්නේ ජීව විද්‍යාව සම්බන්ධ දේවල්. ඒ වගේ මේ ඒ කතා කරන විෂය පතේ තුල ඇතිවන ගැටලු වලට කවුරු හරි කෙනෙක් මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරලා පිළිතුරු හොයනවා නම් ඒ ප්‍රශ්න වලට උත්තර හොයනකොට එහෙම නැත්නම් නිගමන වලට එළඹෙන්න කලින් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් අපි මේ විෂයන්ට කිව්වා විද්‍යාවක් කියලා. එහෙනම් මොකද්ද මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් කියන්නේ? මේ ක්‍රමවේදයක් කියන්නේ මොකක්ද? ඒකත් ඉගෙන ගත්තා. විද්‍යාත්මක ක්‍රමවේදයක් කියන එකට කොටස් පහක් තියෙනවා. 1 2 3 4 5 කියලා අභියන පහකින් අපි විද්‍යාත්මක ක්‍රමවේදයක් සම්පූර්ණ කළා. මොනවාද? මතක් කරමු. සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් එකේ හම්බුනා නම් ඉතින් මම කියන වලට දැන් කියන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාලා නැවත මතක් වෙයි මම මේ කතා කරනකොට කියලා. රයිට්. විද්‍යාත්මක ක්‍රමවේදයක් කියන්නේ ඉස්සෙල්ලාම ගැටලුව හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ගැටලුව සම්බන්ධයෙන් කල්පිත ගොඩනගා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ කල්පිත ඔප්පු කරන්න අවශ්‍ය දත්ත රැස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ දත්ත ටික රැස් කරලා ඒ දත්ත විශ්ලේෂණය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ දත්ත විශ්ලේෂණය හරහා අවසාන නිගමනයකට එළඹෙන්න ඕනේ. එහෙනම් පුතේ මෙන්න විද්‍යාත්මක ක්‍රමවේදය. මේ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරලා කිසියම් විෂයක අවසාන නිගමන වලට එහෙම නැත්නම් යාළුවෝ තියෙන ප්‍රශ්න වලට ගැටලු වලට පිළිතුරු හොයනවා නම් අපි කියවන්න විද්‍යාවක් කියලා. අපි ආර්ථික විද්‍යාවෙත් අපිට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම රටා සම්බන්ධයෙන් ඇතිවන ගැටලු වලට විසඳුම් හොයන්න මෙන්න මේ
විද්‍යාත්මක ක්‍රමවේදය කියන දේ භාවිතා කරා. මේ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරලා තමයි අපි ආර්ථික විද්‍යාවේ ගැටලු වලට විසඳුම් හෙව්වේ. එහෙනම් පුතේ අපි ආර්ථික විද්‍යාවක් විද්‍යාවක් කියලා කියනවා. හොඳයි. නැවත මතක් කරගත්තා විද්‍යාවක් කියන්නේ මොකද්ද විද්‍යාත්මක විධික්‍රමයක් කියන්නේ කියලා. එතනින් පස්සේ ඊළඟ දවසේ ගිය සතියේ අන්තිමට අපි ඉගෙන ගත්තා මේ විද්‍යාව කියන දේ දැන් අන්න මේ විද්‍යාත්මක විධික්‍රමයක් අනුගමනය කරන විෂයන් ගොඩාක් තියෙනවා. අපිට සාමාන්‍ය නිකම් මතක් කරත් අපිට විෂයන් 10ක් 15ක් 10ක් 12ක් විතර මතක් කරගන්න පුළුවන්. නිකන් දෙක තුනක් කියන්න. ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ක්වොන්ටම් මේ මොකද්ද? ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ ඒ වගේ සිංහල නමක් මට මතක නෑ. ඒකට සිංහල නමක් ගොඩාක් පාවිච්චි වෙනවා. ඇහිලා නෑ මට. ඊට පස්සේ තාරකා විද්‍යාව. ඔය වගේ මේ විෂයන් ගොඩකට මේ විද්‍යාව කියන දේ පාවිච්චි කරනවා. එහෙනම් අපි මේක අධ්‍යයනය කරන්න යනකොට පුතේ මේක පහසුව සඳහා අපි වෙන් කරගන්න ඕනේ. ඒ හින්දා අපි විද්‍යාව කියන විෂය මේ මහා විශාල විෂය පතය අපි බෙදා ගන්නවා මේකේ තියෙන මූලික පොදු ලක්ෂණ වලට අනුව කොටස් දෙකකට වෙන් කරනවා. එකකට කිව්වා සුද්ධ විද්‍යාවන් කියලා. අපි ඔන්න කතා කරලා තමයි දැන් නැවතුනේ. අනිකට කිව්වා අනික කොටසට කිව්වා සමාජීය විද්‍යාවන් කියලා. හරි. එහෙනම් මේ විද්‍යාව කියන්නේ විද්‍යාත්මක විධික්‍රමයක් අනුගමනය කරන විෂයක්. මේ විද්‍යාත්මක විධික්‍රමයක් අනුගමනය කරන මේ ලෝකේ තියෙන විෂයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඒකේ තියෙන පොදු ලක්ෂණත් එක්ක. ඒකට කිව්වා අපේ සුද්ධ විද්‍යාව හා සමාජීය විද්‍යාව කියලා. natural science, social science. ඊට පස්සේ මෙන්න මේ සුද්ධ විද්‍යාව කියන එක අපි ගිය සතියේ කතා කරා. මොකද්ද පුතේ? සුද්ධ විද්‍යාවක් කියලා කියන්නේ. සුද්ධ විද්‍යාව කියන්නේ මොකද්ද? හොඳයි. බලමු. සුද්ධ විද්‍යාවක් කියලා කියන්නේ අපි මොකක් හරි භෞතික කරුණු පිළිබඳව අපි කුමක් හෝ භෞතික කරුණු ගැන මේ භෞතික කරුණු ගැන අධ්‍යයනය කරන්නේ කොහොමද? ඔන්න මතක් කරගන්න. භෞතික කරුණු කියලා කිව්ව මොනවද? ඇහැට පේන, අපිට දකින්න පුළුවන්, අපිට ඇහෙන, අපිට දැනෙන දේවල් ගැන. එහෙම නැත්නම් අපිට දැනෙන දේවල් ගැන මේ වගේ දේවල් ගැන තමයි අපි භෞතික වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් දේවල් අපි අධ්‍යයනය කරනවා. එහෙනම් මෙන්න මේ භෞතික කම් ගැන නිකම්ම මේ අර සාමාන්‍යයෙන් 3 පන්ති 4 පන්ති ළමයිට අර පරිසරය අධ්‍යයනය කරන්න කියලා එයාලා මේ විදුලට එක්කගෙන ගිහිල්ලා එහෙම නැත්නම් අර ඉස්කෝලේ පිට්ටනියට එක්කන් ගිහිල්ලා ඔයාලව මේ පන්ති කාමරෙන් එළියට එක්කන් ගිහිල්ලා ඒ වගේ මේ ඇහෙන කුරුල්ලොන්ගේ ශබ්ද මොනවාද මේ ගස්වල තියෙන මේ මොනවාද පේන්නේ ඔයාලට ඒ වගේ අධ්‍යයනය කරන්නේ නැහැ. ඒ වගේ මේ ප්‍රාථමික විදිහට නෙමෙයි මේ සුද්ධ විද්‍යාව අධ්‍යයනය කරන්නේ. සුද්ධ විද්‍යාව කියන්නේ ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් කියලා තියෙන එක. එහෙනම් මේ භෞතික කරුණු ගැන ඒ අපිට ඇහැට පේන, අපිට දකින්න පුළුවන්, අපිට දැනෙන දේවල් අධ්‍යයනය කරන්නේ රසායනාගාර තුල. එහෙම නැත්නම් පරීක්ෂණාගාර තුල. රසායනාගාර පරීක්ෂණාගාර තුල. සහ අනිත් දේ තමයි රසායනාගාරයක් පරීක්ෂණාගාරයක් ඇතුළට යනකොට ඕගොල්ලන්ට අපිට මේ දැන් ඉන්නා වගේ දාඩිය දාගෙන එහෙම නැත්නම් මේ ඇඳන් ඉන්න ඇඳුම පිටින් මේ විදිහට නිකන් ඇතුළට යන්න බෑ. අපි මම මතක් කරා උදාහරණයකට අර ඉස්පිරිතාලෙක සර්ජන් කෙනෙක් එහෙම ඉන්නවනේ ඒ කියන්නේ ශල්‍ය වෛද්‍ය කෙනෙක් එහෙම ඉන්නවනම් එයා ඉස්පිරිතාලේ ඔපරේෂන් තියටර් එකක් ඇතුළට යන්නේ කොහොමද කියලා. එයා වෙනම මේ ඇඳන් ඉන්න ඇඳුම පිටින් නෙමෙයි යන්නේ වෙනම පිරිසුදු වෙලා අත් දෙක මොදගෙන ඒවට ග්ලව්ස් දාලා මාස්ක් එකක් දාගෙන අර වෙනම ඔපරේෂන් එකට අදාළ වදින්න උන නිල් පාට වගේ ඇඳුමක් දෙනවා ඒක ඇඳගෙන අර විස බීජයන් නැති ඇඳුමක් ඇඳගෙන ඔළුවේ කෙස් අනම්මනම් එහෙම වැටෙන්න පුළුවන් එහෙම අවදානමක් තියෙනවා. ඒ නිසා අන්න ඔපරේෂන් එක කර කර ඉන්නකොට ඒ රෝගියාගේ එතන ශල්‍ය කර්මය කරන දැනට අපි ඔළුවේ තියෙන දේවල් වැටෙන්න පුළුවන්. අපි ඔළුවේ තියෙන විස බීජ අනම්මනම් යන්න පුළුවන්. අන්න කැප් එකක් දානවා. ඒ වගේ එයා වෙනම මේකට ලෑස්ති වෙනවා. ඔයාලා ඉස්කෝලේ විද්‍යාගාරයක් ඇතුළට යනකොට ටීචර් කියනවා සපත්තු ගලවලා ඇතුළට එන්න කියලා. එහෙම නැත්නම් ඉස්කෝලේ විද්‍යාගාරය ඇතුළට යනකොට ටීචර් කියනවා මේ සපත්තු ගලවලා ඇතුළට එන්න. මේකේ තියෙන දේවල් අල්ලන්න එපා. මේ පරීක්ෂණය කරනකොට මේක අතින් අල්ලන්න එපා. මෙන්න මේ උපකරණය පාවිච්චි කරලා මේක අල්ලන්න. ඒ විදිහට කියනවා ඇති. එහෙනම් මේගොල්ලෝ
මේ රසායනාගාර පරීක්ෂණාගාර තුළ භෞතික කරුණු ගැන අධ්‍යයනය කරද්දී තත්ත්ව පාලන වලට යටත් වෙලා තමයි අධ්‍යයනය කරන්නේ. තත්ත්ව පාලන වලට යටත් වෙලා අධ්‍යයනය කරන්නේ. තත්ත්ව පාලන ඊයට යටත්ව O level විද්‍යාව යම් තාක් දුරට හෝ මතක දරුවෝ ඉන්නවා නම් ගොඩ කාලයක් නැහැ කරලා ඉතින් එහෙනම් යම් තාක් දුරට හෝ මතක කට්ටිය ඉන්නවා නම් අන්න තත්ත්ව පාලනය කියන්නේ මොකක්ද කියලා දන්නවා. බාහිර තත්ත්වයන් පාලනය කරගෙන වැඩ කරන එකට. එහෙනම් මේ බාහිර තත්ත්වයන් වලින් වෙන අපි අවසාන නිගමනයට බාහිර තත්ත්වයන්ගෙන් වෙන්න පුළුවන් බලපෑම පාලනය කරගෙන වැඩ කරනවා තත්ත්ව පාලනයන් යටත්ව පරේෂණ මගින්. පරේෂණ පැවැත්වීම මගින්. පරේෂණ පැවැත්වීම මගින්. පරේෂණ පැවැත්වීම මගින් මොනවටද ලැබෙන්නේ? අර විද්‍යාත්මක ක්‍රමවේද අන්තිමට ලැබෙන තැන නිගමන වලට ලැබෙනවා. නිගමන වලට එළඹෙන අන්න භෞතික කරුණු ගැන රසායනාගාර එහෙම නැත්නම් පරීක්ෂණාගාර තත්ත්ව පාලනයන්ට යටත්ව පරීක්ෂණ පැවැත්වීම හරහා නිගමන වලට එළඹෙන විෂයන් වලට අපි කියනවා ශුද්ධ විද්‍යාවන් කියලා. පුතේ මෙන්න මේවට කියනවා ශුද්ධ විද්‍යාවන් කියලා. මේ ලක්ෂණ අන්තර්ගත වෙන ඒවාට අපි කිව්වා ශුද්ධ විද්‍යාවන් කියලා. මේ ශුද්ධ විද්‍යාවන් වල අපි උදාහරණ දාගත්තා. මොනවද උදාහරණ? ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, එහෙම නැත්නම් භෞතික විද්‍යාව, ඔය වගේ දේවල්. ඊට පස්සේ මේක හරි ලස්සන වැදගත් කරුණක් කිව්වා අපි අන්තිමට ලියාගත්තා. ඔන්න මම කිව්වා ගිය සතියේම අන්තිම විනාඩි 5 එහෙම ලියවෙන්න එපා. අර පැයකමාරක් තිස්සේ නැත්නම් පැය විනාඩි 45ක් තිස්සේ පාඩම අහගෙන ඉඳලා අන්තිම විනාඩි 5 විතර වෙනකොට අන්තිම විනාඩි 10 විතර වෙද්දි මම කිව්වා දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් විතර ලියවෙනවා දැක්කම. ඉතින් එහෙම ලියුණාම තමයි මෙන්න මේ වගේ දේවල් මගේ හැදෙන්නේ. එහෙම ලියුවෙච්ච කට්ටියකින් මෙන්න මේ වගේ වැදගත් කමක් මගේ හැදෙන්නේ නැති. මම මේක කිව්වා විශාල අලුත් ලක්ෂණයක් තියෙනවා, විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ ශුද්ධ විද්‍යාව සහ සමාජීය විද්‍යාව වෙනස් වෙන මේ ශුද්ධ විද්‍යාවක ඒක කිව්වම අන්තිම විනාඩි 2 3 වගේ. ඉතින් එතකොට අරගලන්ට ඒක අහු වෙලා නැහැ සහ ඒක නෝට් එකේ දාගන්න බැරි වෙන්නේ නැති. ශුද්ධ විද්‍යාවක් කියලා කියන්නේ අපි මේ ඉගෙන ගන්න මේ අධ්‍යයනය කරන මේ භෞතික කරුණු ගැන රසායනාගාර පරීක්ෂණාගාර තත්ත්ව පාලනයට යටත්ව අපි අධ්‍යයනය කරන භෞතික කරුණු වලින් අන්තිමට ලැබෙන නිගමන කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ නැති 100% ස්ථීර වෙච්ච නිගමන කියලා. ඒ කියන්නේ අර උදාහරණයක් මම ගත්තා ජල අණුවක් කියන එක. H2O කියන එක. මෙන්න මේ ජල අණුවක් නිර්මාණය වෙලා තියෙන H2O කියන මේ අණුක බන්ධනයට අනුව. එනම් මේ අණුක බන්ධනයට අනුව මේ නිර්මාණය වෙච්ච ජල අණුවක කොයි වෙලාවකවත් අපි මේක විද්‍යාගාරයක් ඇතුලේ තමයි හොයාගෙන තියෙන්නේ. ජලය හැදිලා තියෙන්නේ කොහොමද? මෙන්න විද්‍යාගාරයක් තුල පරීක්ෂණාගාර තුල තත්ත්ව පාලනයන්ට යටත්ව පරීක්ෂණය කරලා ඉගෙනගෙන තියෙනවා. අපි හොයාගෙන තියෙනවා ජලය හැදිලා තියෙන H2O කියලා. මේක ලෝකේ කොහෙන් වතුර ගෙනාවත් ඔයාලගේ මොන කාලයෙන් වතුර ගෙනාවත් මේට අවුරුදු 100ක් විතර පරණ තැනකින් වතුර ගෙනාවත් තව අවුරුදු 50ක් ගිහිල්ලා තියෙන ලිඳකින් වතුර ගත්තත් ඔයාලගේ ගෙදරින් වතුර ගත්තත් නුවරඑළියට ගිහිල්ලා ගත්තත් වෙන රටකට ගිහිල්ලා ගත්තත් අන්න ජලයේ අණුක බන්ධනය වෙනස් වෙන්නේ නැහැ. ඒක H2O තමයි. එහෙනම් මේ දේවල් 100% සත්‍යයි කියලා පිළිගන්න පුළුවන් කාලයෙන් කාලයට වෙනස් වෙන්නේ නැති පුද්ගලයාගෙන් පුද්ගලයාට එහෙම නැත්නම් රටෙන් රටට වෙනස් වෙන්නේ නැති 100% ස්ථීර වෙච්ච නිගමන තමයි අපිට ශුද්ධ විද්‍යාවට හම්බෙන්නේ. හොඳයි. මම ශුද්ධ විද්‍යාව වැඩිපුර ටිකක් විස්තර කරේ. අපිට එහෙනම් අද මෙන්න මේ සමාජීය විද්‍යාව කියන දේ අධ්‍යයනය කරන්න මේ ශුද්ධ විද්‍යාවේ දැනුම ඕන වෙනවා. අපි මේ දෙක පොඩ්ඩක් කම්පෙයාර් කර කර සංසන්දනය කර කර තමයි ඉගෙන ගන්න. එහෙනම් අද යනවා අපි සමාජීය විද්‍යාවක් යනු මොකක්ද කියලා දැනගන්න. හොඳයි. එහෙනම් ලස්සනට ඩේට් එක එහෙම දාලා අද දිනේ එහෙම දාලා නෝට් එකේ කෙරවලකින් වැඩේ පටන් ගමු. වැඩ කරනකොට නිකන් පුරුද්දක් විදිහට ඩේට් එක දාන්න පුරුදු වෙන්න. ඒක හොඳ පුරුද්දක් විදිහට කරගෙන යන්න. හරි. මම පොඩ්ඩක් මෙතන ඊට පස්සේ මෙන්න මේ ටික පොඩ්ඩක් මහා ගන්නවා. ඔයාගේ නෝට් එකේ මේක තියෙනවා. මට මේක හරියටම දෙකට දෙන්න. අර කොටස ලියන්න ඊට මදි වෙන නිසා. හොඳයි. සමාජීය විද්‍යාව. දැන් ඔයාලා දන්නවා ශුද්ධ විද්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. දැන් ඉගෙන ගන්න යන්නේ සමාජීය විද්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. පුතේ සමාජීය විද්‍යාවක් කියලා කියන්නේ අපි මේ සමාජීය විද්‍යාවක් ඇතුලේ
අධ්‍යයනය කරන්නේ ශුද්ධ විද්‍යාවක අධ්‍යයනය කරපු ලක්ෂණ තියෙන දේවල් නෙමෙයි. එහෙම නැත්නම් ශුද්ධ විද්‍යාවක අධ්‍යයනය කරපු පිළිවෙලට නෙමෙයි මේ සමාජීය විද්‍යාවක අධ්‍යයන කටයුතු කරන්නේ. හැබැයි විද්‍යාත්මක විධික්‍රමය කියන දේ පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන හින්දානේ මේක විද්‍යාවක් උනේ. ඒ වුණාට ශුද්ධ විද්‍යාවක නිගමන වලට එළවෙන විදිහේ ඒ විදිහේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි අපේ තියෙන්නේ. බලමු කොහොමද සමාජීය විද්‍යාව ගැන අධ්‍යයනය කරන්න කියලා. හොඳේ. සමාජීය විද්‍යාව වචනේ ඇතුළෙම තියෙන තේරුම සමාජීය. ඒ කියන්නේ සමාජය ගැන අධ්‍යයනය කරන්න. එහෙනම් මේ ශුද්ධ විද්‍යාව ඇතුලේ භෞතික කරුණු ගැන අධ්‍යයනය කරේ. අපිට ඇහැට පේන දේවල්, අපිට දකින්න පුළුවන් දේවල්, අපිට දැනෙන දේවල්, අපිට ඇහෙන දේවල් තමයි ශුද්ධ විද්‍යාව කතා කරේ. ආලෝකය ඇහැට පේනවා, ශබ්දය ඇහෙනවා, මිනිස්සුන්ව, සත්තුන්ව, ගස්වැල් අපිට පේනවා. අහසේ තියෙන තරු, ඉර, ග්‍රහලෝක අපිට පේනවා. ඒව ගැන තමයි අපි අධ්‍යයනය කරේ ශුද්ධ විද්‍යාවක. හැබැයි සමාජීය විද්‍යාවක අපි අධ්‍යයනය කරන්නේ අර මිනිස්සු ගැන වගේම තමයි. සමාජීය විද්‍යාව කියන්නේ සමාජය ගැන අධ්‍යයනය කරනවා. සමාජය ගැන අධ්‍යයනය කරනවා. එහෙනම් අපි සමාජීය විද්‍යාවක මිනිස් හැසිරීම ගැන අධ්‍යයනය කරන්නේ. මිනිස් හැසිරීම ගැන. මිනිස් හැසිරීම පිළිබඳව. මිනිස් හැසිරීම පිළිබඳව. මෙන්න අරක අධ්‍යයනය කරේ භෞතික කරුණු ගැන. මෙතන අධ්‍යයනය කරන්නේ මිනිස් හැසිරීම ගැන. අරගොල්ලෝ රසායනාගාර හා පරීක්ෂණාගාර තුල තමයි අධ්‍යයනය කරේ. පුතේ අපි මෙතනදී අධ්‍යයනය කරන්නේ රසායනාගාරයක් පරීක්ෂණාගාරයක් ඇතුලේ නෙවෙයි. අන්න වෙනස් වෙන තැන. රසායනාගාරයක් හෝ පරීක්ෂණාගාරයක් ඇතුලේ නෙවෙයි. මොකද්ද සමාජීය විද්‍යාව කියන්නේ? මේ සමාජීය විද්‍යාවේ මිනිස්සු ගැන අධ්‍යයනය කරන්නේ. මිනිස්සුන්ගේ හැසිරීම ගැන අධ්‍යයනය කරන්නේ. එතකොට කවදාවත් මිනිස්සුන්ගේ හැසිරීම ගැන මේ පරීක්ෂණාගාරයක් ඇතුළට දාලා රසායනාගාරයක් ඇතුළට දාලා නිවැරදිව හරියට අධ්‍යයනය කරන්න අමාරුයි ගොඩක් වෙලා. එහෙම කරපු අවස්ථාවක් තියෙනවා. සමහරවිට පුතාලා පොඩ්ඩක් ඔය ආටිකල් එහෙම පොඩ්ඩක් හොයලා බලනකොට පහුගිය කාලේ කියන්නේ දෙවනි ලෝක යුද්ධය සහ ඒ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ දෙවනි ලෝක යුද්ධය වගේ කාලවල වල සිද්ධ වෙලා තියෙනවා මිනිස්සු කොහොමද එක එක හැසිරෙන්නේ කියලා ඔය හිට්ලර්ගේ කාලේ එහෙම එක එක යුද්ධ කඳවුරු තිබ්බ කියලා අහලා ඇතිනේ. මිනිස්සුන් හිරකාරයෝ විදියට අරගෙන ගිහිල්ලා එයාලව හිර කරලා තියාගෙන ඒගොල්ලන්ගේ තියෙන විවිධ පරීක්ෂණ වලට මිනිස්සුන්ව පාවිච්චි කරා කියලා අහලා තියෙනවානේ. ඉතින් එතකොට සමහර අර නිෂ්පාදනය කරන සතුරු හමුදාවන්ට පහර දෙන්න අවශ්‍ය ගෑස් බෝම්බ ඊට පස්සේ ඒ වගේ විවිධ හදාගන්න වෙඩි උණ්ඩ බෝම්බ වර්ග එහෙම මිනිස්සුන්ව පාවිච්චි කරා කියනවා. එක එක පරීක්ෂණාගාර ඉන්න නියෝ විදියට. ඉතින් මේ ඔය වගේ මේ මිනිස් හැසිරීම ගැනත් එහෙම අධ්‍යයනය කරා කියලා මම ආටිකල් එකක් කිව්වා. ඒකේ තිබ්බා මේ මිනිස්සු නිදා ගන්න නැතුව හිටියොත් එහෙම මොකද වෙන්නේ කියලා අධ්‍යයනය කරන්න. මිනිස්සුන් කොහොම මේ කාමරයකට දාලා ඒකට ගෑස් එකක් දානකොට ඒ ගෑස් එකට මිනිස්සු නිදා යන්නේ නැහැ. ඊට පස්සේ හැම වෙලේම මේක සින්දුවක් වගේ ප්ලේ කරලා තියෙනවා. මේ ඊට පස්සේ මයික් එකක් හයි කරලා තියෙනවා. ඒගොල්ලෝ කතා කරන්නේ කොහොමද කියලා හෙන්න. ඒ මිනිස්සුන්ට කිසිම එළියට එන්න විදිහක් නැතුව ඒක සීල් කරලා දාලා චූටි වීදුරු කවුලක් විතරක් තියලා ඒ කඩන්න බැරි වීදුරු කවුලක් විතරක් තියලා මේ ඒක ගෑස් එකක් යනකොට ඒ ගෑස් එක මිනිස්සුන්ට නිින්ද යන්නේ නැහැ. ඒක නම තිබ්බ මට මතක නැහැ. ඒක ප්‍රසිද්ධ පරීක්ෂණයක්. ඒකෙදි මිනිස්සුන්ට නිදා ගන්න දෙන්න තු පළවෙනි දවසේ ඒකට දාලා වහලා තියලා ඒ ගෑස් එක දැම්මම මිනිස්සුන්ට නිින්ද යන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු පළවෙනි දවසේ එහෙම ප්‍රශ්නයක් අතව නිදි නැතුව හිටියලු. දෙවෙනි දවසේ වගේ තව ටිකක් වෙලා යද්දි තවත් මේ පොඩ්ඩක් මහන්සිලු උනාට එහෙම දිගටම හිටල්. වැඩ කරන්නේ නැහැනේ. ඉර කූඩුවක් ඇතුළේ ඉන්නකොට ඉතින් නිකන් ඉඳන් ඉන්නනේ තියෙන්නේ. දෙවෙනි දවසත් එහෙම හිටියලු. තුන්වෙනි දවසේ හිටියලු. හතරවෙනි දවස වගේ යනකොට ඒ මිනිස්සුන්ට මේ නිකන් ඔළුවේ කැක්කුම වමන යන්න එන දේවල් ඇඟට දෙනවා යනම එහෙම ප්‍රශ්න ආවලු. ඊට පස්සේ තව ටික කාලයක් තියන් ඉන්නවා. ඒ කියන්නේ හිරකාරයෝනේ කිසිම මානුෂිකමක් නැහැ නේ. ඒගොල්ලෝ දිගටම තියලා. නාසි කාලේ, දෙවන ලෝක යුද්ධ කාලේ වෙච්ච දේවල්. ඉතින් එහෙම දිගටම කාලයක් තිස්සේ එහෙම තියලා ඒ විවිධ පරීක්ෂණ කළ මිනිස්සුන්ගේ හැසිරීම ඒගොල්ලෝ කතා කරන්නේ මොනවද කියලා දවස් 7ක් විතර යනකොට ඔය මලගෙවල් වල කියනවා දවස් 7ම නිදි මරනවා කියලා. ඉතින් දවස් 7ම නිදි මරුවොත් එහෙම වෙන දේවල් තමයි. 7 වෙනි දවස් වගේ වෙනකොට මේ මිනිස්සු තනියෙන් කතා කරන්න පටන් ගත්තා. එක එක්කෙනා බිත්ති වලට වෙලා මේ වෙලාව එක එක්කෙනා තනියෙන් කතා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ පිස්සු හැදීනවා කියනවා. ඊට පස්සේ 8 වෙනි දවස් 9 වෙනි දවස් යනකොට මිනිස්සුන්ට කතා කරනකොට ඔළුව බිත්තිය ගහ ගන්නවා. ඒ වගේ දේවල් කරනවා. කෑ ගහනවා. එහෙම කරාලා. ඊට පස්සේ තව ටික කාලයක් يعني මිනිස්සුන්ට නිදා ගන්න දෙන්නේ නැතුව අන මිනිස් හැසිරීම ගැන මේ රසායනාගාරයක් ඇතුලේ අධ්‍යයනය කරපු අවස්ථාව. මානුෂීය නැහැ ඒවා. ඒ වගේ එහෙම කරලා අන්තිමට මිනිස්සු එයාලවම කණ්ඩ පටන් ගත්තලු. ඒ වගේ එහෙම නිකන් සෝම්බි වගේ යක්කු වගේ හැසිරෙන්න පටන් ගත්තා. එහෙම කියලා තියෙනවා මේ ආටිකල් එක ටිකක් දිගට තියෙනවා.
මොකක් හරි Google එකේ සර්ච් කරලා බලන්න මට හම්බෙයි. මෙන්න මිනිස් හැසිරීම ගැන අධ්‍යයනය කරනවා. මේගොල්ලෝ රසායනාගාර පරීක්ෂණාගාර ඇතුලේ තමයි මෙන්න මේ ශුද්ධ විද්‍යාව ඇතුලේ අධ්‍යයනය කරේ. හැබැයි පුතේ ඔයාගේ හැසිරීම අධ්‍යයනය කරන්න. ඔයාට අපි අන්න හිතන මනෝවිද්‍යාව කියලා. ඔය මනෝවිද්‍යාවේ ඔයාගේ එක්සෑම් එකක් ලඟ වෙනකොට කොහොමද ඔයාගේ හැසිරීම? ඊට පස්සේ ඔයාට තෑග්ගක් හම්බුනහම හැසිරීම කොහොමද? ඊට පස්සේ ඔයාට දුකෙන් ඉද්දි වගේ හැසිරීම කොහොමද? එහෙම නැත්නම් ගොඩක් සතුටින් ඉන්නකොට එහෙම නැත්නම් එක එක හැඟීම් දැනීම් දැනනකොට වගේ හැසිරීම කොහොමද? විවිධ අම්මව දැක්කම තාත්තව දැක්කම එහෙම නැත්නම් යාළුවෙක් එක්ක තරහ වුණාම අලුත් යාළුවෙක් හම්බුනහම හැසිරෙන්නේ කොහොමද? ඔය වගේ දේවල් අධ්‍යයනය කරනවා නම් මනෝවිද්‍යාව වගේ පැතිවල ඒව කරන්න පුළුවන් ද රසායනාගාරයක් ඇතුළේ දාලා පරීක්ෂණාගාරයක් ඇතුළේ දාලා එහෙම නැත්නම් මිනිසුන්ගේ දේශපාලන හැසිරීම අපේ පක්ෂ මෙන්න මේ මිනිස්සුන්ගේ මේ දේශපාලන පක්ෂයේ හැසිරීම දිහා බලලා අපිට විවිධ දේශපාලන හැසිරීම් තියෙනවා. අපි මේ දේශපාලන පක්ෂයට කැමති, අපි මේකට කැමති, එහෙම නැත්නම් මේ පක්ෂ දෙකටම කැමති නැහැ. අපි මධ්‍යස්ථව ඉන්න කට්ටියක් එහෙම කියලා පිරිස ඉන්නවනේ. එහෙනම් ඒගොල්ලෝගේ හැසිරෙන විදිය බෑ අපිට රසායනාගාරයක් ඇතුලේ, පරීක්ෂණාගාරයක් ඇතුලේ මේ මිනිස්සුන් අරගෙන ගිහලා කපලා බලලා එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ මේ එක එක රසායනික ද්‍රව්‍ය මේගොල්ලන්ට ඉන්නත් කරලා අනම්මනම් කරලා එහෙම කරන්න බෑ අධ්‍යයනය කරන්න බෑ. එහෙනම් මේ සමාජීය විද්‍යාව සමාජය ගැන අධ්‍යයනය කරන්න. එහෙනම් සමාජය අධ්‍යයනය කරනවා නම් අපිට බහින්න වෙනවා සමාජය ඇතුළට. එහෙනම් මිනිස් හැසිරීම ගැන මිනිස් හැසිරීම පිළිබඳව සමාජය පරීක්ෂණාගාරය කරගෙන සමාජය පරීක්ෂණාගාරය සමාජය පරීක්ෂණාගාරය කොටගෙන සමාජය තමයි පුතේ අපේ පරීක්ෂණාගාරය වුනේ. සමාජය පරීක්ෂණාගාරය කොටගෙන උපකල්පන මත සිට මේගොල්ලෝ අන්න තත්ත්ව පාලනයට යටත් කරේ විද්‍යාව මතකයි නේද? තත්ත්ව පාලනයකට යටත් කරේ. තත්ත්ව පාලනයේදී උනේ අන්න ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා ඒකට කෝට් එකක් දාගෙන මාස්ක් එකක් දාගෙන ග්ලව්ස් දාගෙන තමයි ඔපරේෂන් තියටර් එක ඇතුළට ගියේ. ඒ වුණාට අපිට සමාජීය විද්‍යාව අධ්‍යයනය කරද්දී සමාජීය පරීක්ෂණාගාරය කරගත්තාම අපිට බෑ මේ මාස්ක් එකක් දාගෙන වෙනම කෝට් එකක් ඇඳගෙන ග්ලව්ස් දාගෙන මේ සමාජය ඇතුළට ගිහලා අධ්‍යයනය කරන්න බෑ. අපි සමාජය ගැන අධ්‍යයනය කරලා තත්ත්ව පාලනයට යටත් කරන්න බෑ සමාජය. හිතන්නකෝ මිනිහෙක් ගැන අධ්‍යයනය කරනවා මිනිහෙක් ඔයාට රුපියල් 1000ක් දෙනවා මම. රුපියල් 1000ක් දීලා කියනවා ඔයා කැමති දෙයක් මේකෙන් කරන්න කියලා. එතකොට මම ඔයාට කැමති දෙයක් කරන්න කිව්වම මම මගේ පරීක්ෂණාගාරය තමයි සමාජය. ඔයාව කොහෙටවත් ගිහලා මම දැම්මේ නැහැ. කාමරයක ඇතුළට දාලා කිව්වේ නැහැ රුපියල් 1000ක් දීලා මේකෙන් කැමති දෙයක් කරගන්න කියලා. සමාජය ඔයාට ජීවත් වෙන්න දුන්නා. රුපියල් 1000ක් දීලා කිව්වා කැමති දෙයක් කරන්න කියලා. එතකොට මම නිගමනයකට එළෙමෙද්දී මේගොල්ලෝ තත්ත්ව පාලනයට යටත් කරා. මම ඔයාලව තත්ත්ව පාලනයකට යටත් කරන්නේ නැහැ සමාජ විද්‍යාවක ඇතුළේ. මම ඔයාලගේ හැසිරීම ගැන උපකල්පනය කරනවා. මම මෙයාට රුපියල් 1000ක් දුන්නාම ඔයා ටිකක් ඉතුරු කරන පැත්තට වැඩියෙන් බර කෙනෙක් නම් මම හිතනවා අන්න මෙයා රුපියල් 600ක් විතර ඉතුරු කරලා 400ක් වියදම් කරයි. ඔයා වියදම් කරන පැත්තට ටිකක් බර නමුත් ඉතුරු කරන්න කැමති කෙනෙක් නම් ඔයා රුපියල් 700ක් විතර වියදම් කරලා 300ක් විතර ඉතුරු කරයි කියලා හිතනවා. ඔයාගේ ඉතුරු කරන්න කිසි උනන්දුවක් නැහැ කෙනෙක් වගේ මට දැනෙනවා නම් මම උපකල්පනය කරනවා. ඔයා රුපියල් 1000ම වියදම් කරලා දායි. මොන හරි කරලා වියදම් කරලා දායි. එහෙම මම උපකල්පන ඉදිරිපත් කරනවා. මම උපකල්පනය කරනවා. මිනිස්සු මම 1000ක ආදායමක් හම්බුනොත් මම ඔයාලට 1000ක ආදායමක් දුන්නොත් ඔයා මෙහෙම හැසිරේවි කියලා උපකල්පන මත හිඳිමින් උපකල්පන මත ඉන්නවා. උපකල්පන මත හිඳිමින් මෙන්න මේ උපකල්පන මත කියන එක වාර්තාව ආර්ථික විද්‍යාව ඉස්සරහට ඉගෙනගෙන යනකොට මෙන්න මේ උපකල්පන කියන දේ කොච්චර අපි පාවිච්චි කරනවද කියලා තේරෙයි. අපි ඉල්ලුම පාඩමේදී, සැපයුම පාඩමේදී, ඔය ඊට පස්සේ මේ ඔය වගේ ඉල්ලුම සැපයුම පාඩම් අධ්‍යයනය කරනකොට මේ හැම අවස්ථාවකම අපි උපකල්පන නිර්මාණය කරනවා. ඊට පස්සේ ඉස්සරහට තියෙනවා අපිට ඊළඟ පාඩමට පස්සේ දෙනවා හැකියා මායිම් කියලා පාඩමක්. ඔය නිෂ්පාදන හැකියා මායිම් පාඩමේදී හැමත් අපි උපකල්පන පාවිච්චි කරනවා. එතකොට වල තේරෙයි මෙන්න උපකල්පන මත හිඳමින් අධ්‍යයනය කරාම අපි කොහොමද නිගමනයකට එළෙන්නේ කියලා. මෙන්න සමාජයේ පරීක්ෂණාගාරය කරගෙන උපකල්පන මත හිඳමින් අපි පරීක්ෂණ පවත්වනවා. මෙතන පරීක්ෂණ කියලා කියන්නේ අන්න මිනිස්සුන්ව සත්තුන්ව කපල කොටලා බලන එක නෙමෙයි. එහෙනම් මෙතන උපකල්පන මත හිඳමින් පරීක්ෂණය කරනවා. අපි බලාගෙන ඉන්නවා. මම ඔයාලට රුපියල් 1000ක් දුන්නාම මම උපකල්පනය කරා. ඔයා මේකෙන් 800ක් වියදම් කරලා 200ක් ඉතුරු කරයි කියලා.
එහෙනම් ඔයා ඒක කරනවද කියන එක බලන එක තමයි මගේ පරීක්ෂණය. එහෙනම් පරීක්ෂණ සිදු කරමින් පරීක්ෂණ සිදු කරමින් නිගමන වලට එළඹෙන විෂයන් නිගමන වලට එළඹෙන විෂයන් නිගමන වලට එළඹෙන විෂයන් එහෙනම් මාත් එක්කම කියමු බලන්න මොකද්ද සමාජීය විද්‍යාවක් කියන්නේ කියලා. ඔන්න කියනවා අපි මිනිස් හැසිරීම පිළිබඳව සමාජයේ පරීක්ෂණාගාරය කරගෙන උපකල්පන මත හිඳමින් පරීක්ෂණ සිදු කර නිගමන වලට එළඹෙන විෂයන් මිනිස් හැසිරීම පිළිබඳව සමාජයේ පරීක්ෂණාගාරය කරගෙන උපකල්පන මත හිඳමින් පරීක්ෂණ සිදු කර නිගමන වලට එළඹෙන විෂයන්. එහෙනම් සුද්ධ විද්‍යාවක් කියන්නේ මොකක්ද? භෞතික කරුණු ගැන රසායනාගාර පරීක්ෂණාගාර තුල තත්ත්ව පාලනයන්ට යටත් වෙලා පරීක්ෂණ පැවැත්වීම හරහා නිගමන වලට එළඹෙන විෂයන් වලට. එහෙනම් පුතේ සමාජීය විද්‍යාවේදී අපි කතා කරන්නේ සමාජයේ හැසිරීම ගැන. මිනිස් හැසිරීම පිළිබඳව සමාජයේ පරීක්ෂණාගාරය කරගෙන උපකල්පන මත හිඳමින් අපි උපකල්පනය කරනවා මෙහෙම වුණොත් මෙහෙම මිනිස්සු හැසිරෙයි. මිනිස්සු මේ රුපියල් 1000ක ආදායමක් හම්බුනොත් ඔයා 800ක් ඉතුරු කරයි. රුපියල් 1000ක ආදායමක් හම්බුනොත් ඔයා රුපියල් 1000ම වියදම් කරයි. අන්න උපකල්පන මත හිඳමින් පරීක්ෂණ සිදු කර නිගමන වලට එළඹෙන විෂයන්. හොඳයි. එහෙනම් මම හිතනවා මේක පැහැදිලි කියලා. අපි සමාජීය විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා අධ්‍යයනය කරා. ඉගෙන ගත්තා. එහෙනම් ඔයාගේ නෝට් එකේ තුන්වෙනි පිටුව සමාජීය විද්‍යාව social science කියලා දාලා තියෙනවා. අපි පුතේ ඔතනට යන් නෝට් එක දාගන්න. හරි. මම නම් කියනවා අපි ලියමු සමාජීය විද්‍යාවක් යනු කියලා. ලියන්න. මිනිස් හැසිරීම පිළිබඳව 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 සමාජය මිනිස් හැසිරීම පිළිබඳව සමාජය පරීක්ෂණාගාරය කොටගෙන සමාජය පරීක්ෂණාගාරය කොටගෙන සමාජය පරීක්ෂණාගාරය කොටගෙන සමාජයේ පරීක්ෂණාගාරය කොටගෙන උපකල්පන මත සිට සමාජයේ පරීක්ෂණාගාරය කොටගෙන උපකල්පන මත සිට උපකල්පන මත සිට සමාජයේ පරීක්ෂණාගාරය කොටගෙන උපකල්පන මත සිට
උපකල්පන මත සිට පරේෂණ සිදු කර නිගමනවලට පරේෂණ සිදු කර නිගමනවලට එළඹෙන විෂයන්ය නිගමනවලට එළඹෙන විෂයන්ය නිගමනවලට එළඹෙන විෂයන්ය නිගමනවලට එළඹෙන විෂයන්ය හොඳයි මම කියනකොට වේගය වැඩි නම් එහෙම මම පොඩ්ඩක් මීට කියාගෙන යන්නේ තාම ගොඩාක් හයියෙන් කියන්න ගත්තේ නැහැ මේ තාම ඕල් වල වෙලා මේ සාමාන්‍ය ලියුව වේගයක් තියෙනවනේ ඉතින් අර ඉක්පනට සිංහල පේපර් එකේ එහෙම ඉක්පනට රචනාවක් එහෙම ලියාගෙන යනවා කියනවා ඉක්පනට ලියනවා ඉතින් සමහර කට්ටිය උනාට හෙමින් ලියන යාළුවෝ ඉන්නවා ඒ නිසා මම පොඩ්ඩක් හෙමීට කිව්වා තාම මුල් දවස් ටික නිසා මම කියනකොට වේගය වැඩි නම් එහෙම කියන්න ප්‍රශ්නයක් නැහැ මයික් එක ඔන් කරලා කියන්න සර් පොඩ්ඩක් වේගය වැඩි හිමින් කියපො මම බයින්නේ නැහැ හරි එහෙනම් එහෙම රයිට් එහෙනම් උදාහරණ ටිකක් දාගමු මොනවද උදාහරණ මේවට අපි මිනිස් සැසිරීම ගැන සමාජීය පරීක්ෂණාගාරය කරගෙන උපකල්පන මත හිතමි පරීක්ෂණ සිදු කර නිගමනට ලැබෙන විෂයන් මොනවද සමාජීය විද්‍යාව එහෙනම් මේ සමාජීය විද්‍යාවන් වලට උදාහරණ ටිකක් දාගමු උදාහරණ කියලා දාලා කමාද දා ලියන්න උදාහරණ කියලා දාලා කමාද දා ලියන්න දෙකක් තුනක් දාලා ලියගමු පළවෙනි එක දේශපාලන විද්‍යාව පළවෙනි එක දේශපාලන විද්‍යාව පළවෙනි එක දේශපාලන විද්‍යාව පළවෙනි එක දේශපාලන විද්‍යාව දෙවෙනි එක ආර්ථික විද්‍යාව අපේ විෂය අපි එන සමාජීය විද්‍යාව ආර්ථික විද්‍යාව තුන්වෙනි එක සමාජ විද්‍යාව සමාජීය විද්‍යාව නෙමෙයි සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව කමා ආර්ථික විද්‍යාව කමා සමාජ විද්‍යාව right උදාහරණ දාගත්තා එහෙනම් මේ මතකයි නේද සුද්ධ විද්‍යාවෙත් අපි විශේෂ ලක්ෂණයක් කතා කරා මේ සුද්ධ විද්‍යාවට අනුකූල වෙච්ච අමුතු ලක්ෂණයක් තියෙනවා කියලා කිව්වා මම මේ පැත්තට ගන්නවා සුද්ධ විද්‍යාවක් අපි අධ්‍යයනය කරනකොට දැන් ඔයාලා දන්නවා සුද්ධ විද්‍යාවක එළඹෙන නිගමන වෙනස් වෙන්නේ නැහැ කියලා කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ නැහැ සුද්ධ විද්‍යාව 100%ක්ම ස්ථිරයි කියලා කිව්වා අපි නිගමන ස්ථිරයි කියලා ඒ වුණාට සමාජීය විද්‍යාවන් වල අපි එළඹෙන නිගමන කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයාට පවා වෙනස් වෙන අවස්ථාවන් තියෙනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට පුතේ මේවා වෙනස් වෙන අවස්ථාවන් තියෙනවා මතක කරලා බලන්න
දැන් සමාජීය විද්‍යාවන්ට මම ඔයාලට දුන්න උදාහරණ ටිකක්. දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, සුද්ධ මේ ආර්ථික විද්‍යාව. අපි හැමෝම පුරුදුම විද්‍යාවන දේශපාලන විද්‍යාව කියන්නේ ඔයාලට එකමින් ඇහෙන දේවල්. ඉතින් දේශපාලන විද්‍යාවේදී බලන්නකො. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඔයාලගේ තාත්තගේ තියෙන දේශපාලන මතවාදය නෙමෙයි අම්මලගේ එහෙම නැත්නම් ඔයාගේ තාත්තගේ යාළුවෙට තියෙන. තාත්තට තියෙන දේශපාලන මතවාදය නෙමෙයි තාත්තගේ යාළුවෙට තියෙන. එයාට වෙනස් වෙනවා. තාත්තා කැමති පක්ෂයට නෙමෙයි තාත්තගේ යාළුවා කැමති වෙනවා. එහෙම නැත්නම් මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඊළඟට බලමු කාලයෙන් කාලයට කාලයක් තිබුණා 2008 9 යුද්ධය ඉවර වෙලා එහෙම ආපු කාලේ මේ ඒ කාලෙදී මිනිසුන්ගේ දේශපාලන මතවාදයක් තිබුණා. අන්න මේ රාජපක්ෂ එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ඉන්න හොඳ නායකයෙක්. එහෙමයි කියලා දේශපාලන මතවාදයක් තිබුණා. 2008 9 ඉඳලා 2010 විතර වෙනවා. ඔන්න 2015 අවුරුද්ද වෙනකොට මිනිසුන්ගේ 2015 අවුරුද්ද කිට්ටු වෙනකොට මේ දේශපාලන මතවාදය වෙනස් වෙන්න පටන් ගත්තා. කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඊට පස්සේ යාලා කියන්න ගත්තා මහින්ද රාජපක්ෂ දැන් ආණ්ඩුවක් තිබ්බ ඇති. අපිට වෙන අලුත් ආණ්ඩුවක් ඕනේ. මේගොල්ලෝගේ දිගටම තියෙනකොට මේගොල්ලන්ගේ එක හොර වැඩ වෙනවා. ඒ කියන්නේ മന്ത്രിලාගේ අමතිවරුන්ගේ එක හොර වැඩ වෙනවා. එහෙනම් අපි මෙයාලා මාරු කරලා අලුත් ආණ්ඩුවක් ගේන්න. අන්න මිනිසුන්ගේ දේශපාලන මතවාදය වෙනස් වුණා. එහෙනම් වෙනස් වෙලා 2015 දී අලුත් ආණ්ඩුවක් පත් වුණා. ওই විදිහට තව ටික කාලයක් කොහොම ගත වෙලා යනකොට 2018 19 විතර යනකොට අන්න මිනිසුන්ගේ මතවාදය ආය පාරක් වෙනස් වුණා. ඒගොල්ලෝ කිව්වා මේ ආණ්ඩුව වැඩක් නැහැ. අපිට මේ වගේ බෝම්බ ගහනවා ඊට පස්සේ මේ කීක දේශපාලන ආගමික වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා නම් මම එහෙම කියලා මේගොල්ලෝ තීරණය කරා අන්න මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒක ගිය පාර ප්‍රශ්නයක් ඇති වුණාම විසඳුවේ මහින්ද රාජපක්ෂ මේ අගමැතිතුමා ඉන්නවා යාගේ ආණ්ඩුව. එහෙනම් මේ පාරත් අපි ඊළඟට අහපෝ පාරක් එයාලා බලයට ගෙනියනවා. එහෙනම් එහෙම කරොත් තමයි අපිට මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් කියලා. මිනිස්සුන්ගේ දේශපාලන මතය වෙනස් වෙනවා. ඒගොල්ලෝ ආය පාරක් අලුත් ආණ්ඩුව 2019 දී අර 2015ට කලින් තිබ්බ ආණ්ඩුවම ආය පාරක් පත් කරගත්තා. කොහොමද මේ ආණ්ඩුව පත් වුනේ? ලංකාවේ තියෙන මිනිස්සුන්ගේ වැඩි ඡන්දෙන්නේ පත් වෙන්නේ. එහෙනම් ලංකාවේ මිනිස්සු වැඩි ප්‍රමාණයක් කාලයක් තිස්සේ අරගලන්ට කැමතිෙන් හිටියා. ඊට පස්සේ යාළුවට අකමැති වෙගෙන ඇවිල්ලා අලුත් අයකට මාරු වුණා තව කාලයක් තිස්සේ. ඊට පස්සේ ඒ දේශපාලන මතයේ කාලයක් ඉඳලා ඒකට කැමති නැති වෙගෙන ඉඳි තව එකකට මාරු වුණා. ඔන්න තව ටික කාලයක් යද්දි දැන් මේකට කැමති නැති වෙගෙන ගියාට පස්සේ අලුත් එකකට මාරු වෙයි. ඊට පස්සේ අලුත් එකක් එයි. ඒකත් තව කාලයක් ගිහිල්ලා වෙනස් වෙලා එයි. මිනිස්සුන්ගේ කාලෙන් කාලට දේශපාලන මතය වෙනස් වෙනවා. ඒක රටින් රටට වෙනස් වෙනවා. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන දේශපාලන මතය වෙනස්. පහුගිය දවස්වල කියන්නේ දැන් ටිකක් පරණයි. 2019 අපේ රටේ මේක තියෙන කලින් ඒගොල්ලෝගේ ඇමරිකාවේ ඒ රටේ අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණා. ජෝ බයිඩන් කියලා අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණා. ඉතින් එයා පරණ හිටිය ට්‍රම්ප් ජනාධිපතිත් එක්ක තරඟ කරනකොට මේ ලංකාවේ අන්න අලුතෙන් ඡන්දයකට කට්ටිය ලෑස්තිලා ඉන්නවා දැන්. ඔය එක ළඟ වගේ මේ රටේ තියෙන ජනාධිපති තීරණේ අපේ රටේ තියෙන ජනාධිපති තීරණේ එක ළඟ වගේ කාල සීමාවක පොඩ්ඩක්. ඉතින් එහෙම වෙද්දී මම දැක්ක ලංකාවේ දැන් ඔන්න අපි කවුරු අලුත් ආණ්ඩුවක් පත් කරගන්න යනකොට අපි හිතන්නේ අපිට ලැබෙන වරප්‍රසාද මොනවද? ඊට පස්සේ මේ රටේ ටැක්ස් එක එහෙම අඩු වෙයිද? සමහරවිට ඔයාලා ඉස්කෝලේ ළමයි විදියට ඔයාලට මේ දේශපාලනය කියන්නේ කිසිම වැඩක් නැති දේවල්. සමහරවිට ඔයාලා හිතන්නේ නෑ ඕව වැඩක් නෑ ඕව ලොකු අය කාට දේවල්. අපි ඕව හිතන්න ඕනේ නෑ. එහෙම කියලා ඉන්නවා. ඒක සමහර ළමයි ටිකක් හිතනවා අපි තව ටික කාලෙකින් ලොකු වෙනවානේ. ඒ හින්දා ඒ කාලේ හිතෙන දේවල් දැම්ම පොඩ්ඩක් හිතා තියන්න ඕනේ. එහෙමයි කියලා දේශපාලනය ගැන තාත්තත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. පොඩි දේශපාලන අදහස් වෙන්න ගන්නවා මේ කාලෙට. ඉතින් එහෙම හැසිරෙන කට්ටියක් ඉන්නවා. ඉතින් කොහොම හරි ගමන්නේ ලංකාවේ මිනිස්සුන්ට වෙන මතයක් තියෙනවා. ලංකාවේ ආණ්ඩුවක් පත් වෙන්න යනකොට මොකක් හරි ඡන්දයක් ලඟ වෙනකොට ඒගොල්ලෝ බලන්නේ මොනවද මෙයා මේ කියන දේවල්. ලස්සනම සින්දුව තියෙන කාගේද? ඊට පස්සේ අපිට වැඩිපුර ප්‍රතිලාභ හම්බෙන්නේ කවුරුපත් වුණොත්ද? කවුද කියන්නේ අපිට මේ දැන් පහුගිය කාලේ තිබ්බ එක කැම්පේන් එකක් තමයි හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙනවා කියන්නේ. ඉතින් හොඳ කනෙක්ෂන් එකක් නැහැ මේ බලන් ඉන්නකොට සමහරවල් ළමයි ක්ලිප් වෙලා ආය පාරක් එනවා. ඊට පස්සේ මේ සමහරවල්ලාට කැඩි හෙන්න පටන් ගන්නවා. මාව දැන් ගිය සතියේ එහෙම මම ටිකක් ගිය සතියේ හොය කලින් සතියේ පොඩ්ඩක් කැඩි හෙන්න පටන් ගන්නදී කනෙක්ෂන් එකක් එකපාර සිග්නල් නැතුව ගිහලා. ඉතින් ගිහිල්ලා බලනකොට සිග්නල් නැහැ. අලුත් පරණ බෑග්ග්‍රවුන්ඩ් එක නෙමෙයි මොන අලුත් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා වෙනවා ඇති. අර කැඩි ඇච්චියත් එහෙම නැතුව අලුත් කනෙක්ෂන් එකකට මාරු වුණා. මේ එහෙනම් ඉතින් ඒ වගේ විවිධ මේ එක බාධක එහෙම එනවා. ඉතින් ඒ කාලේ කැම්පේන් එකක් කරා වුණා අපි හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙනවා කියලා. ඉතින් මිනිස්සු බැලුවේ ඒ වගේ මිනිස්සුන් ලැබෙන ප්‍රතිලාභ දිහා. ඇමරිකාවේ ඡන්දයක් ආවා. ඒගොල්ලෝ බැලුවේ නැහැ මේ අපිට හොඳ කනෙක්ෂන් එකක් දෙනවද? අපිට වාහනයක් ගෙන්න ගන්න පුළුවන් වේද? ඊට පස්සේ වාහන වලට ගහලා තියෙන ටැක්ස් එක අඩු කරයිද? ඊට පස්සේ ඒ වගේ දේවල් නෙමෙයි ඒගොල්ලෝ බලන්නේ. ගොඩක් වෙලාවට අර අලුත් ජනාධිපති කෙනෙක් ආවහම ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා මොකක් හරි ප්‍රතිපත්ති වැඩසටහන.
අපි ආණ්ඩුවට ආවොත් එහෙම අපි මෙන්න මේවා තමයි ඉදිරිපත් කරන්නේ. රටේ දියුණුව වෙනුවෙන් මෙන්න මේවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ලංකාවේ දේශපාලන මතයේදී එහෙම ප්‍රතිපත්ති වැඩසටහනක් දීලා පුරුදු විදිහටම දේශපාලනට ඇවිල්ලා ප්‍රතිපත්තියක පැත්තකින් දාලා ඒගොල්ලෝ කැමති විදිහට වැඩ ටික කරගෙන යනවා. ලංකාව පරාදයි. ඊට පස්සේ ඇමරිකාව වෙන්නේ ජනාධිපති කෙනෙක් කෙනා ප්‍රතිපත්ති ප්‍රකාශයක් දෙනවා. මිනිස්සු බලනවා මේ ප්‍රතිපත්තියයි බලලා තීරණය කරනවා මේක ක්‍රියාත්මක කරොත් ඇමරිකාවට හොඳයි. මේක ක්‍රියාත්මක කරොත් එහෙම අරක තරම් හොදක් වෙන්නේ නැහැ. ඒ උනට හොඳයි. එහෙනම් වැඩිපුරම කාර්යක්ෂම හොඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන ජනාධිපති මේ තරඟකාරය ජනාධිපති වෙනවා. ඒගොල්ලෝ බලනවා අධ්‍යාපන වෙනුවෙන් කොච්චර ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද? සෞඛ්‍ය පැත්ත කොච්චර ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද? රටේ හමුදාව සහ මිලිටරි වගේ දේවල් කොච්චර වෙන් කරලා තියෙනවද? අලුත් පරීක්ෂණ වලට වෙන ආසායතන ඊට පස්සේ විවිධ පරීක්ෂණ ආයතන තියෙනවා. අලුත් පරීක්ෂණ කරන්න කොච්චර වියදම් කරලා තියෙනවද වෙන් කරලා තියෙනවද කියලා. ඒවා එහෙම බලලා තමයි ඒගොල්ලෝ ඡන්දෙ දෙන්නේ. එතකොට කවුරුපත් වුණත් ඇමරිකාව දෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ එක්කෙනෙක් පත් වුණොත් එහෙම රට පරාදයි කියලා රටේ භාගයක් හිතනවා. අනිත් කෙනා දිනුවොත් එහෙම එයා මේ රට දිනුම් කියලා භාගයක් හිතනවා. අරගොල්ලෝ එහෙම නෙමෙයි හිතන්නේ කවුරුපත් වුණත් ඇමරිකාව දිනන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ දිනු වෙනවා අපි තාම හිටපු තැනමයි. එහෙනම් මේ ඒ වගේ මිනිස්සුන්ගේ දේශපාලන මතමතාන්තර රටෙන් රටට වෙනස්. අපේ රටෙන් රටට වෙනස් වෙනවා. අපිට තියෙන අදහස නෙමෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. අපේ තාත්තට තියෙන අදහස නෙමෙයි ඔයාලගේ තාත්තට තියෙන්නේ. තාත්තගේ යාළුවට තියෙන වෙන අදහසක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේව වෙනස් වෙනවා. දේශපාලන මත වෙනස් වෙනවා. එහෙනම් මේ සමාජීය විද්‍යාවක් ඇතුලේ අර අපි කලින් කතා කරපු ශුද්ධ විද්‍යාවක් වගේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලයෙන් කාලයට වෙනස් වෙන්නේ නැති 100% ස්ථීර නිගමන වලට අපිට එළඹෙන්න බෑ. සමාජීය විද්‍යාවක අපි අධ්‍යයනය කරන්නේ මිනිසුන්ගේ හැසිරීම. මිනිසු මේ පරිණාමය වෙන්නේ එහෙම නැත්නම් වයසට යන්න යන්න කාලෙන් කාලයට මිනිසුන්ගේ අදහස් වෙනස් වෙනවා. හැසිරෙන විදිය වෙනස් වෙනවා. ඔය පොඩි කාලේ ඉඳි මේ සෙල්ලම් කර වෙන නැත්නම් මොකක් හරි කාර් එකක් තල්ලු කර මේවා කර ඉන්නද. හැබැයි දැන් මේ මට්ටම වඩා පොඩක් වෙනස් වෙලා තියෙනවා. ඔයා සෙල්ලම් කාර් එක තරම් තල්ලු කරන්නේ නැහැ දැන්. එහෙනම් තව අවුරුදු 10ක් යනකොට ඔයාලගේ තාත්තලා වයසට යනකොට එතකොටත් සෙල්ලම් කාර් එක තරම් තල්ලු කරගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔයාලට වෙන වගකීම් ටිකක් තියෙනවා. සමාජයේ වෙන හැසිරෙන විදිහක් තියෙනවා. එහෙනම් මිනිස් හැසිරීම අපි අධ්‍යයනය කරනකොට ඒව කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ සමාජීය විද්‍යාවකදී පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලයෙන් කාලයට වෙනස් වෙනවා. මේවා ස්ථීර නැහැ. 100% ස්ථීර නැහැ. පුද්ගලයාගෙන් පුද්ගලයාට කාලයෙන් කාලයට වෙනස් වෙන නිගමන තමයි අපිට මේ සමාජීය විද්‍යාවක් ඇතුළතදී හම්බෙන්නේ. හොඳයි. එහෙනම් අපි පැහැදිලි දැන් තේරෙනවා තරුවක් දාලා තුන්වෙනි පිටුවේ පල්ලෙහාම අර උදාහරණ ලිව්වට යටින් ගියා ගමු. මෙන්න මේ වැදගත් කරුණ. තරුවක් දාලා ලියමු. එහෙනම් ලියමු. මෙහිදී එළඹෙන නිගමනයන් කාලයෙන් කාලයට මෙහිදී එළමෙන නිගමනයන් කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට
කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන වෙනස් වන වෙනස් වන එහෙනම් මේ දේවල් කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. අපි එහෙනම් ඒවට කියනවා 100ට 100ක් ස්ථිර නිගමන නෙවෙයි. ඒවට කියනවා අනුමාන කියලා. අනුමාන කියලා. අනුමාන කියලා. කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අනුමාන වේ. වෙනස් වන අනුමාන වේ. අනුමාන වේ. අනුමාන වේ. වෙනස් වන අනුමාන වේ. හොඳයි. වෙනස් වන අනුමාන වේ. right. ඊළඟට පුතේ ටියුට් එකේ අපි එහා පැත්තේ පිටුවට ගියාම පිටුවේ ටියුට් එකේ එහා පැත්තේ පිටුවට ගියාම ඔන්න සටහන කියලා කොටුවක් දාලා තියෙනවා. පොඩ්ඩක් වැදගත් දේවල් අර පේපර් එක ඇහුවොත් එහෙම ඒ ආන්සර් එකට උත්තර ලියද්දී පොඩ්ඩක් වැදගත් විදියට වෙනම ඡේදකින් ලියවෙන්න ඕන දේවල්. ඔන්න අපිට සමහර වෙලාවට බහිරි ප්‍රශ්නයක් ආයි ශුද්ධ විද්‍යාවක් හා සමාජ විද්‍යාවක් අතර වෙනස පැහැදිලි කරන්න. ශුද්ධ විද්‍යාවක් හා සමාජ විද්‍යාවක් අතර වෙනස පැහැදිලි කරන්න. දැන් පුතාලා දන්නවා ශුද්ධ විද්‍යාවක් කියන්නේ මේ රසායනාගාර පරීක්ෂණාගාර ඇතුලේ නිගමන වලට එළඹෙන විද්‍යාවක්. සමාජ විද්‍යාවක් කියන්නේ මිනිස් හැසිරීම ගැන සමාජයේ පරීක්ෂණාගාර කරගෙන උපකල්පන මත හිඳමින් එළඹෙන නිගමන වලට පරීක්ෂණ කරලා එළඹෙන නිගමන වලට ඊට පස්සේ අර උදාහරණ දෙකකුත් දාලා ලස්සනට අර වැදගත් කරුණු ලියන්නත් ඕනේ. ශුද්ධ විද්‍යාවකදී එළඹෙන නිගමන මෙහෙම කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ නැති ස්ථීර නිගමන කියලායි. සමාජ විද්‍යාවක නම් කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන අනුමාන කියලායි ලියවෙන්න ඕනේ. එහෙම ලියලා සමහර වෙලාවට තවත් තැන්වලදී ප්‍රශ්න අහනවා. එක තැනක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ශුද්ධ විද්‍යාවක් කියන්නේ සමාජ විද්‍යාවක් අතරයි වෙනස දක්වන්න කියලා. සමහර තැන්වල අහනවා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් කියලා කියන්නේ ඇයි? අපි මේ ඉගෙන ගන්න විද්‍යාව අපි ආර්ථික විද්‍යාව අපේ විෂයනේ. එහෙනම් ආර්ථික විද්‍යාවේ සමාජ විද්‍යාව වලට වැටුනේ. ඇයි ආර්ථික විද්‍යාව ශුද්ධ විද්‍යාවක් මේ සමාජ විද්‍යාවක්? ඔන්නෝම ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙනම් මම ඒ වගේ ප්‍රශ්නයකට ලැබෙන්න ඕන උත්තරය තමයි ඔය සටහන කියන එක සටහන කියන කොටුවෙන් කරලා තියෙන්නේ. අපි දැන් බලනවා ඇයි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වෙන්නේ? ආර්ථික විද්‍යාවයි සමාජීය විද්‍යාවන් කියන විෂයන් වලට අයිති උනේ කියලා. එහෙනම් ආර්ථික විද්‍යාවේදී අපි අධ්‍යයනය කරන්නේ මොනවද? අපි අධ්‍යයනය කරන්නේ මේ ආර්ථික විද්‍යාවේදී. දරුවනේ අපි අධ්‍යයනය කරන්නේ මේ ආර්ථික විද්‍යාවේදී කිසියම් ජන සමාජයක මතකයිනේ අපේ නිර්වචනයේ මුලින්ම කතා කරපු කිසියම් ජන සමාජයක ජීවත් වන මිනිසුන්ගේ ආර්ථික හැසිරීම රටා විධිමත් ලෙස අධ්‍යයනය කිරීමයි කියලා කතා කරා. එහෙනම් සමාජීය විද්‍යාවක අධ්‍යයනය කරන්නේ මිනිස් හැසිරීම පිළිබඳව. අපි ආර්ථික විද්‍යාවේ කිසියම් ජන සමාජයක ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කරා. එහෙනම් පළවෙනි කරුණ හරි. අධ්‍යයනය කරේ කොහොමද? මිනිසුන් අරගෙන ගිහිල්ලා පරීක්ෂණාගාර රසායනාගාර තුල දැම්මේ නැහැ. සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ හැසිරීම සමාජයේ දිහා බලාගෙන අධ්‍යයනය කරා. ඔයාට රුපියල් 100ක් දුන්නොත් රුපියල් 1000ක් දුන්නොත්
ඔයා ඒකට මොකද කරන්නේ? ඒක පරීක්ෂණාගාරය වුණේ ඔයාව කොහෙවත් මේ කාමරයකට පරීක්ෂණාගාරයක් ඇතුළට දාලා ඒක වහලා දාලා එහෙම පරීක්ෂණය කරේ නැහැ. මම වට රුපියල් 1000ක් දීලා බලාගෙන හිටියා. ඔයා කියන දේවල්, ඔයා කරන දේවල්, ඔයා හැසිරෙන විදිය මම බලාගෙන හිටියා. රුපියල් 1000ක් දීලා. එහෙනම් පරීක්ෂණාගාරය වුණේ කොහෙද? රසායනාගාරය වුණේ අපේ සමාජයමයි. අපේ සමාජය තමයි පරීක්ෂණාගාරය වුණේ. මිනිස් හැසිරීම ගැන සමාජය තමයි පරීක්ෂණාගාරය වුණේ. අපි අධ්‍යයනය කරනවා ඔන්න මිනිස් හැසිරීම අතරින් ඔන්න මිනිස් හැසිරීම විවිධ දේවල් තියෙන්න පුළුවන් නේ. මේකෙන් දේශපාලන හැසිරීම තියෙනවා, සමාජීය හැසිරීම තියෙනවා, ආගමික හැසිරීම තියෙනවා, සංස්කෘතික හැසිරීම තියෙනවා. ඔය හැසිරීම ගොඩාක් අතරින් මානසික හැසිරීම තියෙනවා. ඔය හැසිරීම ගොඩාක් අතරින් අපි අධ්‍යයනය කරන්න තෝරගත්ත ආර්ථික හැසිරීම කියන එක. එහෙනම් ආර්ථික හැසිරීම ගැන සමාජීය පරීක්ෂණාගාරය කරගෙන අපි උපකල්පනා මත හිඳිමින් විවිධ මිනිසුන් ගැන මිනිසුන්ගේ හැසිරීම ගැන උපකල්පන මත හිඳිමින් නිගමනයකට එළඹුණා. ඒ නිගමන ගැන ආර්ථික විද්‍යාවේදී අපි කිව්වා අර ආර්ථික හැසිරීම රටා විධිමත් විදිහට අධ්‍යයනය කරනවා කියලා. මෙන්න සමාජීය පරීක්ෂණාගාරය කරගෙන උපකල්පන මත හිඳිමින් ඒවා විධිමත් විදිහට අධ්‍යයනය කරලා නිගමන වලට එළඹුණා. අපි ආර්ථික විද්‍යාවෙත් කරේ ඒක. එහෙනම් මේ සමාජීය විද්‍යාවක තියෙන ලක්ෂණ අපිට ආර්ථික විද්‍යාවක් ඇතුලේ දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් කියලා හඳුන්වනවා. එහෙනම් ආර්ථික විද්‍යාව දැන් සුද්ධ විද්‍යාවක් නෙවෙයි සමාජීය විද්‍යාවක්. හොඳයි. එහෙනම් ඔය කොටු ඇතුලේ නෝට් එක තමයි දාගන්න තියෙන්නේ. ඇයි ආර්ථික විද්‍යාව සුද්ධ විද්‍යාවක් නොවෙන්නේ? ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වෙන්නේ කියලා පොඩි නෝට් එකක් දාගන්න ඕනේ. ඔය සටහන කියන කොටු ඇතුලේ. ඊට කලින් පොඩි දැනුම් දීමක් මේව ගන්න තියෙනවා. දැන් අපි මේ ටියුට් එක කතා කරගෙන යනවනේ. මේ 2023 මේ ක්ලාස් එක මේ ඔන්ලයින් ක්ලාස් එකක්. මේ ඔන්ලයින් ක්ලාස් එක දිගටම පුතාලා තව අවුරුදු දෙකමාර වෙන පස්සේ 2023 අවුරුද්දේ ඔන්න A level විභාගය ලියනවා. A level විභාගය ලියනවා. පොඩි මේ දවස්වල යනවනේ දැන් දූෂමාන ආරංචි රැලි එහෙම එකපාර උඩට යනවා නේද මේ අද රිසල්ට් එනවා. ලබන සමුදර රිසල්ට් එනවා තමයි. ඊයේ රෑත් එකක් ඇවිල්ලා තිබුණා මම දැක්කා. ළමයි දාලා කිව්වා මේ ඇත්තටම රිසල්ට් එනවාද එහෙමයි කියලා අහලා මේ ඊයේ රෑ එයි කියලා එකක් තිබුණා. ඉතින් මේ ඊයේ රෑ ආවෙත් නෑ රිසල්ට් එකෙත් නෑ. මේ ඔය වගේ ඉතින් එක එක කතා මේවලා තියෙනවා. හරියටම දන්නේ නැහැ කවදාද රිසල්ට් එක කියලා. සමහර මේ මාසේ අන්තිම කියලාත් කියනවා. ලබන මාසේ මුල එනවා කියලාත් කියනවා. එකපාර එනවා අද රෑට එනවා කියලාත් කරලා තියෙනවා. ඉතින් එහෙම මේ හරියටම කියන්න බෑ කවදාද රිසල්ට් එන්නේ කියලා. කොහොම වුණත් රිසල්ට් ආවත් ඔයාලා දැන් කොමර්ස් කරන කට්ටියනේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ළමයි. මෙන්න 2023 මේ පන්තිය අපේ යන විදිහ පන්තිය මේක දිගටම ඔයාලට ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් මේ අපි යන විදිහටම. එහෙම නැත්නම් අපි දැන් මේ පාර ටියුට් එක ඔයාලා ගෙදරට ගෙනල්ලා මේ සාමාන්‍යයෙන් පන්තිය පටන් ගන්න කාලේ රට වහලා තිබුණේ. මට මේ කාලේ ගෙදරට එවන්න විදිහක් තිබුණේ නැහැ. තපල් කන්තෝරු වහලා ඊට පස්සේ මේ කුරියර් සර්විස් වලට මේ කරන්න විදිහකුත් නැහැ, කතා කරන්න විදිහකුත් නැහැ. ඒ නිසා මේ පළාත් මාරු වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න නිසානේ තිබුණේ. නමුත් මේ දැන් ඊළඟ ටියුට් එකේ ඉඳලා ඔයාලට මේ ටියුට් එක පුතාලා දැන් ටියුට් එක print out එකක් අරගෙන එහෙම ගන්නවට වඩා මෙහෙම අර මගේ අතේ තියෙන වගේ මේ වගේ print මේක අරගෙන මේක ලස්සන ටියුට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ටියුට් එකක් මේ පාවිච්චි මේව කරන්න නෝට් එක ලියන්න ගන්න එහෙම ළමයිට මම හදලා මේව කරලා තියෙනවා. මම මේව කරලා සංවිධානය කරලා ගන්නවා. ඒකට ඊළඟ ටියුට් එකේ ඉඳලා ඔයාලට ටියුට් එක ගන්න පුළුවන්. මට මෙහෙජ් එක දාන්න සමහර ටියුට් එක ඕනේ. එහෙමයි කියලා. ඒතකොට මම ටියුට් එක ඔයාලා ගෙදරට කුරියර් කරන්න, එවන්න එහෙම නැත්නම් තැපැල් කරන්න. මොකක් හරි කුරියර් හෝ තැපැල් මාධ්‍යයෙන් දෙකෙන් එකකින් ඔයාලා ගෙදරට ලැබෙන්න සලස්වනවා. එහෙම නැත්නම් එහෙම ඔයාලට එහෙම ගන්නවට වඩා ලේසි නම් අන්න මම පන්ති කරන ආයතන ටික තියෙනවා. ඒ ආයතන වල ළඟ පාතේ ඉන්නවා නම් ඔයාලා ඒ ටවුන් එක පැත්තේ යවෙනවා නම් ඒකට ගිහලා ගන්නත් පුළුවන්. දෙකෙන් කැමති විදියක්. කුරියර් කරනවට කැමති කට්ටිය එහෙම කුරියර් කරගන්න පුළුවන්. නැත්නම් ආයතනයට ගිහිල්ලා එහෙම අරගන්න පුළුවන්. ආයතන ටික මෙන්න මේවා. කලාවද කරනවා ඉංග්‍රීසි අකාඩමි එකේ රොයල් ඉංග්‍රීසි අකාඩමි එකේ කලාවද කරනවා. ඊට පස්සේ නාරම්මල ADM ආයතනය කරනවා. නාරම්මල ADM ආයතනය තියෙනවා. පන්නල
දැනට පන්නල නැනසර ආයතනය කියනවා. නැනසර ආයතනයේදී. ඉතින් ඔය ආයතන ටිකට ගිහිල්ලා පුතාලට නිබන්ධනය ලබා ගන්න පුළුවන්. මම එහෙන් ඒවා ටික තියන්නම්. එතකොට ඔයාලට එහෙදි ගන්නත් පුළුවන්. අපි ඊළඟ ටියුට් එක මේක ගන්න මේ අපි ඊළඟ ටියුට් එක පටන් ගන්නකොට මම කියන්නේ. එතකොට මේ එහෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට ගිහිල්ලා ගන්න යන්න වෙලාවක් නැති නම් එහෙම මොකක් හරි එකක් තියෙනවනම් මට කියන්න මම කුරියර් කරලා ගෙදරට එවන්නම්. ඉතින් මේ එකකට පන්ති ආවේ නැහැ කියලා ඒක කමක් නැහැ. ඔයාලා මගේ පන්තියේ දිගටම ඉන්නවනේ. මේ 20 වෙනිකන් දිගටම මෙහෙම යනවනේ. එතකොට එහෙම ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඔන්ලයින් ක්ලාස් එකට දිගටම සම්බන්ධ මේ පන්තිය නවත්තන්නේ නැහැ. ඒ කියන්නේ මේ නගර තුනේ විතරක් ඉන්නවා කියලා එහෙම නවත්තන්නේ නැහැ. මොකද මේ නගර තුන කියන්නේ සාමාන්‍ය පන්ති කරන ටවුන්. ඉතින් මේ ටවුන් තුනේ ඒ පන්ති ඒ විදිහටම ගිය දෙන් ඒක ඒ විදිහට යයි. අපේ ඔන්ලයින් පන්තිය මේක මුල් ලංකාවටම ඕනම යාළුවෙක්ට එන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක් වෙන පැත්තක ඉන්නවා නම් එහෙම නැත්නම් වෙන නෑදෑ කෙනෙක්ගේ ඔයාලගේ වයසේ කවුරු හරිවත් එක්ක කොමර්ස් කරනවා නම් කැමති කෙනෙක්ට මේකට එන්න පුළුවන්. ඒක 23 වෙනිකන් යනවනේ. ඉතින් එතකොට මේ අපේ රිවිෂන් ක්ලාස් පටන් ගන්න කාලෙදී ඒවත් ඒ විදිහටම මේ ඔන්ලයින් විදිහටම යනවා. ඉතින් ටියුට් එක එහෙම මේ ආයතන වලින් ගන්න පුළුවන් කට්ටියට පුළුවන් ඒවට ගිහිල්ලා අරගන්න. එහෙම නැති කට්ටිය අනිත් හැමෝටම පුළුවන් මට මෙහෙජ්ජක් දාන්න සර් මට ටියුට් එක ඕනේ. මේ එවන්න පුළුවන්ද කියලා. ගෙදර නම්බර එකයි. ඒක ඇවිල්ලා ඒගොල්ලෝ එතකොට මට ඒ කුරියර් සර්විස් එකට වගේ නම්බර එකක් දෙන්න ඕනේ. එතකොට මේ නම්බර එකට තමයි එයාගේ ගාවට කියලා කියන්නේ අපි අරන් ඇවිල්ලා තියෙනවා ආවිල්ලා ගන්න කියලා. මේ පාර ගාවට එන්න නැත්නම් දොර ගාවට එන්න කියලා කියන්නේ. එහෙම කියන වගේ නම්බර එකයි ඇඩ්‍රස් එකයි ඒ විස්තර ටික මට එවන්න සර් මට ටියුට් එක ඕනේ කියලා. හොඳයි. ඒක අපේ ඊළඟ ටියුට් එකට යද්දි වැඩි මෙයා වෙයි. මේ ටියුට් එකක් තියෙනවා. මේ ටියුට් එක මම මේ ආයතන වලින් තියලා නැහැ. ඔයාලට දැන් මේ ටියුට් එකත් ඕනේ නම් ෆිසිකල් ටියුට් එක ගෙන්න ගන්න ඕන නම් දැන් මෙහෙජ් එකක් දාන්න සමහර ටියුට් එක ඕනේ එවන්න කියලා. නමුත් දැන් මේ දෙවෙනි ටියුට් එක තියෙනවනේ. දෙවෙනි ටියුට් එක කොහොමත් ඊළඟ ටියුට් එක මේ ආයතන ටිකෙන් මම තියනවා. ඊට පස්සේ ඒකට ගිහලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට මෙහෙජ් එකක් දාලා සර් මේ මට ආයතනයේ පන්ති එන්න බෑ. මම ඔයාගේ ඔන්ලයින් ක්ලාස් එකේ තමයි ඉන්නේ. මේ ඉතින් මට ඔන්ලයින් ක්ලාස් එකකට ඉන්න මේ දිගටම පන්තියේ ටියුට් එක මට ඉස්සරහට හැමදාම අලුත් ටියුට් එක අපේ ගෙදරට එවන්න කියලා මෙහෙජ් එකක් දාලා මගේ ඔයාගේ ෆෝන් නම්බර් එකකුයි කතා කරන වාගේ හරි අම්මගේ තාත්තගේ ෆෝන් නම්බර් එකකුයි ගෙදර ඇඩ්‍රස් එකයි මට දාන්න මම එවන්න. පළවෙනි ටියුට් එක දැන් මේ අපේ මේ තියෙන ටියුට් එක මම දෙවෙනි ටියුට් එක එවද්දී නිකන් බෝනස් එකක් විදිහට මේ ටියුට් එකත් ඔයාලට එවන්න. ඔයාලට මේ පාර මේ කොරෝනා කේස් එකත් එක්ක මේ ටියුට් එක මේ ලබා ගන්න බැරි වුණානේ අතට ෆිසිකල් විදියට මම දෙන විදියට. ඒක ඔයාලා print out එක අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ටියුට් එකත් ඒකත් එක්කම දාලා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. රයිට්. මම නිකන් අර ලස්සන නෝට් එක ලියා ගන්න ඕන නිසා. එතකොට ඔයාලා වෙලාවක් තියෙන වෙලාවක මේ දවස්වල ගොඩක් වැඩ නැහැ. ඒ හින්දා වෙලාවක් අරගෙන ආයෙ පාරක් පාඩමත් හොඳට මතක් වෙන නිසා මේකත් මේ ටියුට් එකත් හම්බුනාට පස්සේ දෙක මේකට අරගෙන නෝට් එක ආයෙ කම්ප්ලීට් කරගෙන යන්න. මේ ආයෙ පාරක් මේ පන්තියේදී මේක ගන්න මේ ඔයා කැමති නම් ලස්සනට ඒකත් එක්ක ආයෙ ලියාගෙන ලස්සනට මේ ටියුට් එකත් තරම් පැත්තකින් තියාගත්තා හැකියි. හොඳයි. පොඩි දෙකක් කිරීමක් කරේ. යාළුවෝ ඉන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන්න කාගේ හරි තාමත් රිසල්ට් එකක් බලාගෙන ඉන්න. එහෙම නැත්නම් මම කොමර්ස් කරනවා ඒ වුණා රිසල්ට් එකක් ඉන්න ඕනේ. එහෙම කියලා හරි එහෙම නැත්නම් කොහොම හරි දෙපැත්තට වෙණි ඉන්න යාළුවෝ ඉන්නවා නම් තාම ක්ලාස් ගිහිල්ලා පටන් අරගෙන නැති යාළුවෝ ඉන්නවා නම් තාම ක්ලාස් හොයන කට්ටිය ඉන්නවා නම් අන්න මෙහෙජ් එකක් දාන්න. මට මෙහෙජ් එකක් දාන්න කියන්නේ ඔයාලා කළා වගේම ළමයි ඉස්කෝලේ 20 23 කියලා දාලා ළමයි ඉස්කෝලේ ළඟම ටවුන් එකයි. දාලා මට එවන්න. හරි. එහෙනම් ඔන්න අපි සුද්ධ විද්‍යාව කියන්නේ මොකද්ද ගත්තා? සමාජීය විද්‍යාව කියන්නේ මොකද්ද ගත්තා? ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වෙන්නේ ඇයි කියලා කතා කරා. එහෙනම් අපි නෝට් එක දාගමු. සටහන කියන තැන වතුන කොටුව ඇතුලේ පුතේ ලියා ගන්න අපි දැන් ලියන්න හදන්නේ. ඇයි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වෙන්නේ කියලා. හොඳයි. ලියමු. ආර්ථික විද්‍යාවේදී ආර්ථික විද්‍යාවේදී
අප අධ්‍යයනය කරනු ලබන්නේ අප අධ්‍යයනය කරනු ලබන්නේ ආර්ථික විද්‍යාවේදී අප අධ්‍යයනය කරනු ලබන්නේ ආර්ථික විද්‍යාවේදී අප අධ්‍යයනය කරනු ලබන්නේ අධ්‍යයනය කරනු ලබන්නේ අධ්‍යයනය කරනු ලබන්නේ උපකල්පන මත උපකල්පන මත අධ්‍යයනය කරනු ලබන්නේ උපකල්පන මත උපකල්පන මත උපකල්පන මත උපකල්පන මත සමාජය පර්යේෂණාගාරය කරගෙන උපකල්පන මත සමාජය පර්යේෂණාගාරය කරගෙන සමාජය පර්යේෂණාගාරය කරගෙන සමාජය පර්යේෂණාගාරය කරගෙන කමවත් දාලා අධ්‍යයනය කරන සමාජයේ පර්යේෂණාගාරය කරගෙන අධ්‍යයනය කරන සමාජයේ පර්යේෂණාගාරය කරගෙන අධ්‍යයනය කරන සමාජයේ පර්යේෂණාගාරය කරගෙන අධ්‍යයනය කරන විවිධ සමාජ පර්යේෂණාගාරය කරගෙන කමාවක් දාලා අධ්‍යයනය කරන විවිධ මිනිස් හැසිරීම් අතරින් අධ්‍යයනය කරන විවිධ මිනිස් හැසිරීම් අතරින් 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 එකක් වූ විවිධ මිනිස් හැසිරීම් අතරින්
එකක් වූ විවිධ මිනිස් හැසිරීම් අතරින් එකක් වූ මිනිස් හැසිරීම් අතරින් එකක් වූ ආර්ථික හැසිරීම් පිළිබඳව බැවින් එකක් වූ ආර්ථික හැසිරීම් එකක් වූ ආර්ථික හැසිරීම් ආර්ථික හැසිරීම් ආර්ථික හැසිරීම් පිළිබඳව බැවින් මිනිස් හැසිරීම් අතරින් එකක් වූ ආර්ථික හැසිරීම් පිළිබඳව බැවින් ආර්ථික හැසිරීම් පිළිබඳව බැවින් පිළිබඳව බැවින් පිළිබඳව බැවින් ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව පිළිබඳව බැවින් ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ ඕකෙන් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ කියන එක පොතේ යටින් ඉර කරනවා. අන්තිම වාක්‍ය අපේ ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ කියන යටින් ඉර කරනවා. ඒක වැදගත්. වැදගත් ඉලක්කන ගන්න එහෙම නැත්නම් හයිලයිට් කරගන්න පාට කරගන්න කැමතිද? ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ කියන යටින් ඉර කරනවා. සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ කියන ගැටින් ඉර කරනවා. හරි. ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස සැලකේ කියන ගැටින් ඉර කරනවා. හොඳයි. ඔන්න ඒක ඇල්ලක් ඉවරයි. එහෙනම් දැන් ඔයා දන්නවා විද්‍යාවක් කියන්නේ මොකද්ද? සමාජීය විද්‍යාවක් කියන්නේ මොකද්ද? සුද්ධ විද්‍යාවක් කියන්නේ මොකද්ද? ඇයි අපි ආර්ථික විද්‍යාවට සමාජීය විද්‍යාවක් කියලා කිව්වේ? ඔකත් ඔයාලා දැන් දන්නවා. එහෙනම් අපි එතනින් එහාට යන්න හදන්නේ. අපි එහාට යන්න හදන්නේ. පණිවිඩයක් තියෙනවා. ඒක මම අර group එකට දාන්නම්. අපේ WhatsApp group එකට. පණිවිඩය තමයි අර මම කිව්වේ දැන් ටියුට් එක ඊළඟ ටියුට් එකේ ඉඳන් ටියුට් සේරම වට ලැබෙන සලසනවා කියලා print out ගන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේ ටියුට් එකෙත් මම print out එක ගන්න කියලා කිව්වේ අර වගේ කොරෝනා කාලේ වහලා තිබුණා. ඒක යවන්න විදිහක් තිබුණ නැති නිසා
ඊළඟ ටියුට් එක ඉඳන් මේකත් එක්කම ටියුට් දෙකම ඉඳන් එකපාරම හම්බෙන්න ගන්නවා. ඉතින් එතකොට මේ දැන් මම අර නගරයට ටියුට් ටික යවනවා කියලා කිව්වනේ. ඒවා හැර අනික් ඒවා ටික සේරම ගෙදරට ලැබෙන්න සලස්වනවා. කැමතියි එතනින් ගන්න පුළුවන් නැත්නම් ගෙදරට ගෙන ගන්න පුළුවන්. මට පොඩ්ඩක් බලා ගන්න ඕනේ ඒවට යවන්න ඕන ටියුට් ප්‍රමාණය කොච්චරයිද කියලා. ඒ නිසා දැන් හලාවත, පන්වල සහ නාරම්මල ඔය කියන නගර තුනට ගිහිල්ලා ටියුට් එක අරගන්න පුළුවන් කට්ටිය මට මැසේජ් එකක් දාන්න ගෲප් එකට දාන්න හලාවත අර හලාවත කියලා නාරම්මල නම් නාරම්මල කියලා එහෙම නැත්නම් මේ පන්වල නම් පන්වල කියලා. එතකොට මට පුළුවන් බලා ගන්න ටියුට් මේ ගෲප් එකේ ළමයි මෙච්චර ගාණක් ඉන්නවා. ඒකෙන් හලාවතට මෙච්චරක් ටියුට් යවන්න ඕනේ, නාරම්මලට මෙච්චරක් යවන්න ඕනේ, පන්වලට මෙච්චරක් යවන්න ඕනේ කියලා බලාගෙන මට ඒවට ඒ ගානට යවුව හැකි. අනෙක් ළමයි හැමෝටම ගෙදර ටියුට් එක ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ විදිහට මේවා කරගන්න මට දැම්ම දාන්න එපා ගෲප් එකට මෙහෙච් එක. මම හෙට පන්තිය කියන්නේ ඔයාලගේ දෙවෙනි කණ්ඩායම. සිකුරාදා හවස 6:00-8:00 තියෙන. එයාලටත් මේ පණිවිඩයම කියලා එයාලට කිව්වට පස්සේ ඊට පස්සේ මම මෙසේජ් එකක් දානවා ගෲප් එකට. මෙන්න මෙහෙම මේ මට දැනගන්න ඕනේ මෙන්න මේ ආයතන වලින් මම තිබ්බොත් එහෙම කී දෙනෙක්ට එතනින් ගන්න පුළුවන්ද? කී දෙනෙක්ට ගෙදරට කුරියර් කරන්න ඕනේද කියලා. ඒක දැනගන්න මම මේ ගෲප් එකට මෙසේජ් එකක් දාන්නම්. දැම්මට පස්සේ ඒ මෙසේජ් එකට රිප්ලයි එකක් දාන්න. හලාවත එහෙම නැත්නම් නාරම්මල එහෙම නැත්නම් පන්වල කියලා ඊළඟ ටවුන් එක දාන්න. එහෙම නැත්නම් සර් අරගත් දාන්න. මට ගෙදරට ඕන කියලා කියන කට්ටිය ගෙදරට ඒක නැත්නම් හෝම් කියලා වගේ මෙසේජ් එකක් දාන්න. කවන්නේ. මේ එතකොට මට බලා ගන්න පුළුවන් හරියටම කීයක් යවන්න ඕනද ගෙදරට කීයක් අදාළ නගර තුනට මම බෙදලා හරින්න ඕනද කියලා. හරි. ඒකට මම හෙට පන්ති ඉවරුනාට පස්සේ මෙසේජ් එකක් දාන්න. ඔයාලා ඒකට රිප්ලයි එක දාන්න. මේ මෙසේජ් එක මෙන්ෂන් කරලා රිප්ලයි එකක් දාන්න. එතකොට මට ලේසියෙන් එක මාක් කරගන්න පුළුවන්. රයිට්. මේ පාඩම ඉවරුනොත් මෙහෙම ඉතින් පේපර් එකක් එනවා ලෑස්ති වෙන්න. පේපර් එකක් එනවා. සමහර විට මම පේපර් එක අර ෆිසිකල් ක්ලාස් වල නම් පේපර් එක දීලා මම බලයි. එහෙම නැත්නම් මේ ඔන්ලයින් ක්ලාස් එකේ නම් පේපර් එක දැනට ප්ලෑන් කරන් ඉන්නේ මෙහෙමයි. මම පේපර් එක ඔයාට එවනවා ගෙදරට. PDF එකක් මාර්ගෙන් උත් එවනවා. එහෙම නැත්නම් පේපර් එක තැපැල් කරලා එවනවා. ඒක සීල් කරලා මේව කරලා එවුවාම තැපැල් මේකේ මම කියනවා හරියටම මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට මේක ඕපන් කරලා ලියන්න උත්තර ලියන්න කියලා. එතකල් ඉතින් ඔයාලා අවංක වෙන්න ඕනේ එහෙම කරනකොට. ඔයාලා අවංක වෙලා මෙන්න මේ පේපර් එක ඒ මං කියන වෙලාවට ඕපන් කරලා පේපර් එක උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. පැය දෙකක් ගියාට පස්සේ පැය ඔන්ලයින් ක්ලාස් එක යන විදිය මම කියන්නේ. ඒක රචනා ප්‍රශ්න පත්‍රයට අදාළ කොටසට උත්තර ලියන්න ඕන විදිය. MCQ එක නම් අපි ඔන්ලයින්ම MCQ මේ උත්තර ලියද්දි ඔන්න මම ගෙදරට යවනවා පේපර් එක. ඊට පස්සේ පේපර් එක ලියලා අර මම කියන පැය දෙක නම් පැය දෙකයි පැය 45 නම් 45යි පැය 3යි නම් පැය 3යි කියලා හරියට වෙලාව අරගෙන ඒකට උත්තර ලියලා මට ඊට පස්සේ මම දෙනම ඇඩ්‍රස් එකක් ඒ ඇඩ්‍රස් එකට ඔයාලට පුළුවන් ඒ පේපර් එක එවන්න. ඊට පස්සේ මට පේපර් එක හම්බ වෙනවා. මම පේපර් එක බලලා ලකුණු මේවා කරලා නැවත ඔයාලට පේපර් එක ඕන කට්ටියට නැවත ලකුණු මේවා කරලා වැරදි තියෙන ඒවා වැනි හදලා දීලා මම අපු පේපර් එක ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. හරි. ඒ විදිහට තමයි මම දැනට ප්ලෑන් කරන් ඉන්නේ මේ ඔන්ලයින් ක්ලාස් එකට අදාළව එක්සෑම් එකක් තියෙනකොට තියෙන විදිය මම සාමාන්‍යයෙන් හැම පාඩමක් ඉවරනහම එක්සෑම් එකක් තියෙනවා. හැම පාඩමක් අවසානයේදීම සහ අපේ මේ හැම වාර විභාගයක් ලඟ වුණා. ඉස්කෝලේ වාර විභාගය දිනන්නේ මාස 3න් 3ට. ඒ වගේ අපේ පන්තියේත් මාස 3කමාරකට වතාවක් අර ඒ වෙනකල් උගන්වපු සේරම ටික අදාළ කරලා එක එක්සෑම් එකක් තියෙනවා. ඉතින් එහෙම තියද්දී ඔයාලට අපරෙන් දෙන්නේ හරි. එහෙම තියද්දී දැනට මම ඔන්ලයින් ක්ලාස් එකට දාලා ප්ලෑන් කරලා තියෙනවායි. මම ඔයාලට පේපර් එක එවනවා. ඔයාලා මං කියන වෙලාවට කියන දවසේදී පේපර් එක ඕපන් කරලා උත්තර ලියලා මට අහපව එවනවා. මම ඒක මාක් කරලා බලලා උත්තර ටික ඔයාලට අහපව. උත්තරයි ඒකට වැරදුනේයි කියලා මේව කරලා පන්තිදී දවසක් දාලා අපි කතා කරනවා. මෙන්න මේක තමයි ආන්සර් එක. මේක තමයි ඔයාලා ලියලා තිබු උත්තර. මේවා වැරදිලා තිබුණා. මෙන්න හරි ආන්සර් එක කියලා. එතකොට මාත් එක්ක සාකච්ඡා කරලා සර් ඇයි මගේ එක වැරදුනේ? ඇයි මේක හරි ගිහිල්ලා තියෙන්නේ? සර් මෙහෙම ලිව්වොත් වැරදිද? අන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ඒක තමයි දැනුම් දීම. මම අර මෙසේජ් එක දැම්මට පස්සේ පුතාලා ඒක මෙන්ෂන් කරලා මෙසේජ් එක දාන්න. මොන නගරයටද ඔයාලට ළඟා වෙන්න ළඟම නගරේ එහෙම නැත්නම් ඔන්ලයින් එකෙන් මේ කුරියර් කරන්න ඕන කොහොමද ගෙදරට එවන්න ඕන කට්ටිය කවුද ඒක මට මෙන්ෂන් කරන්න. රයිට්. ගෲප් එකේ කවුරු හරි යාළුවෝ ඉන්නවනම්
ඒ කියනවා වුණා ගෲප් එකක අපේ යාළුවෙක් ඉන්නවා නම් මෙහෙම මේ අද පන්තියට සම්බන්ධ වෙලා නැති ඔන්න හෙට හවස පන්තියට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න කියලා කියන්න අද පන්තියේ දැන් දකින්නවනේ මෙතන පාටි මේ ඔයාගේ යාළුවා මෙතන ඉන්නවද කියලා යාළුවා නැත්තම් එහෙම කියන්න අන්න හෙට හවස පන්තියේ තියෙනවා ඒකට සම්බන්ධ වෙන්න අනිවාර්යෙන්ම කියලා එහෙම කියන්න එතකොට පුළුවන් යාළුවා හවස පන්තියට එන්න කියලා සිත සම්බන්ධ කරවන්න එහෙම නැත්තම් එහෙම දැනුම් දෙන්න ඇයි අද පන්තිය ආවේ නැත්තේ සර්ට මැසේජ් එකක් දාන්න කිව්වා කියන්න පන්තිය ආවෙන්දුවට සාධාරණ හේතුවක් කියන්න කියලා රයිට් යම් ටියුට් එකේ ඊළඟ කොටසට ආර්ථික විද්‍යාව අනෙකුත් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරය. පුතේ අපි කතා කරන්න යන්නේ දැන් සමාජීය විද්‍යාවන් කියන දේ ඉගෙන ගත්තා. මේ ඉගෙනගත්ත සමාජීය විද්‍යාවන් කියන දේ අතරින් ආර්ථික විද්‍යාව ඇයි අනික් හැම මේ අනික් හැම විෂයක් අතරින්ම වෙනස් විෂයක් විදියට වැඩ කරන්නේ. මේ අපි ඇයි ආර්ථික විද්‍යාව ගැන අනික් විෂයන්ගෙන් වෙන්ව හඳුනාගෙන වැඩ කරන්නේ. කොහොමද අපි අනික් විෂයන්ගෙන් වෙන්ව ආර්ථික විද්‍යාව විෂයක් විදිහට අධ්‍යයනය කරන්නේ? එහෙම නැත්නම් සමාජීය විෂයන් ගොඩාක් තියෙනවානේ දැන්. සමාජයේ පරීක්ෂණාගාරය කරගෙන සමාජයේ මිනිසුන්ගේ හැසිරීම දිහා උපකල්පන මත හිතමින් වැඩ කරන විෂයන් ගොඩාක් තියෙනවා. ඒ විෂයන් අතරින් ඇයි ආර්ථික විද්‍යාව අපි වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද? කොහොමද වෙන් කරලා අපි අධ්‍යයනයේ කටයුතු වලට භාවිතා කරන්නේ ඉගෙන ගන්නේ කොහොමද කියලා. හරි. අනුමාත්‍රක අවදාලා තියෙන්නේ ආර්ථික විද්‍යාව අනෙකුත් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරය. right එහෙනම් යා සාකච්ඡා කරමු. මොකද්ද මිනිසුන්ගේ මේ තියෙන අනිකුත් සමාජීය විද්‍යාව? ඔන්න සමාජීය විද්‍යාව. මෙන්න මේ සමාජීය විද්‍යාවන් කියන විෂය පතේ ඇතුලේ අපිට පුළුවන් හඳුනා ගන්න විවිධාකාරයේ විද්‍යාවන් තියෙනවා. ඔයාලගේ මිනිස්සුන්ගේ ජීවන හැසිරීම මේ සමාජය තුළ මිනිස්සු හැසිරෙන ආකාරය අපිට විවිධ විෂයන් ඔස්සේ අධ්‍යයනය කරන්න පුළුවන්. එයාලගේ ඒ විෂය ඇතුලේ තියෙන බලපෑමත් එක්ක පුතේ එයාලගේ හැසිරීම වෙනස් වෙනවා. මිනිස්සු එයාලගේ ආර්ථික බලපෑමත් එක්ක එයාලගේ හැසිරීම වෙනස් වෙනවා. එයාලගේ තියෙන සමාජීය බලපෑමත් එක්ක හැසිරීම වෙනස් වෙනවා. එයාලගේ තියෙන මානසික තත්ත්වයක් එක්ක එයාලගේ හැසිරීම වෙනස් වෙනවා. ඊට පස්සේ ආර්ථික තත්ත්වයන් එක්ක හැසිරීම වෙනස් වෙනවා. ඔය වගේ අපිට සමාජීය විද්‍යාව කියන දේ ඇතුලේ අපිට හඳුනා ගන්න පුළුවන් විවිධාකාර සමාජීය විද්‍යාව. එක එක මිනිස් හැසිරීම ගැන. අපි අර ජන සමාජය ඇතුලේ මේ ලංකාව කියන රට ගත්තා. මේ ලංකාව කියන රට ඇතුලේ මිනිස්සුන්ට තියෙන විවිධ හැසිරීම්. අපි හැමෝම එක වගේ නෙමෙයි හැසිරෙන්නේ. ඔයා මම දිහා බැලුවොත් මම හැසිරෙන්නේ වෙන විදිහකට. ඔයාලගේ අයියා කෙනෙක් ඉන්නවනම් එයා හැසිරෙන්නේ වෙන විදිහකට. තාත්තා අම්මා දිහා බැලුවොත් එහෙම එයාලා හැසිරෙන්නේ වෙන විදිහකට. ඔයාගේ යාළුවොත් එක්ක බැලුවා. ඔයයි යාළුවා හැසිරෙන්නේ දෙකම විදිහට නෙමෙයි. පොඩි වෙනස්කම් තියෙනවා. යාළුවා කියන්නේ සමහර ලාවට යාළුවන්ගෙත් උනත් එකටම ඉන්න හොඳම යාළුවෝ දෙන්න. ඒ වුණාට හැසිරීම වෙනස් වෙනවා. එයාලගේ තියෙන අදහස් වෙනස් වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ සමාජීය විද්‍යාවක් ඇතුලේ මිනිසුන්ගේ අපි විවිධ හැසිරීම් අධ්‍යයනය කරමු. බලමු මොනවද මේ අධ්‍යයනය කරන හැසිරීම් කියලා. පොතේ වෙලාවකට අපි මේ මිනිසුන්ගේ අධ්‍යයනය කරනවා. අපි මිනිසුන්ගේ තියෙන හැසිරීම් වලින් අධ්‍යයනය කරනවා දේශපාලන හැසිරීම්. දේශපාලන හැසිරීම් අධ්‍යයනය කරනවා. අපි දේශපාලන හැසිරීම් අධ්‍යයනය කරනවා. විවිධ මිනිස්සුන්ට විවිධ දේශපාලන හැසිරීම් තියෙනවා. මම කිව්වා මත උදාහරණයකට එහෙම ගත්තා. අපි කලින් කතා කරා ඔයාගේ තාත්තා කැමති වෙන පක්ෂයකට. ඊට පස්සේ ඒක එක්ක නිල් පාට වගේ මොකක් හරි පක්ෂයක් වෙන්න පුළුවන්. ඔයාගේ තාත්තගේ යාළුවෙක් ඉන්නවා එයා කැමති වෙන පාට පක්ෂයකට. කොළ පාට දෙමක් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ඔයාගේ කැම්පස් එකේ ඉන්න අයියා කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් මේ තාත්තගේ වෙන කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ කැමති වෙනම වෙන පක්ෂයක. يعني සමහර ලාවට එයා කියනවා මම කිසිම පක්ෂයකට කැමති නැහැ මේ ඔය හැම එකේම ඉන්නේ මේ දේශපාලනඥයෝ කියන්නේ මහා එපා කරපු જાතියක්. එහෙම එන මම කැමති නැහැ කාටවත් කියලා ඉන්න කට්ටියක් ඉන්නවා. සමහර ඉන්න අපි කැමති මේ මොකද්ද රතු පාට පක්ෂයකට කියලා කැමති කට්ටිය. ඉතින් ඒ වගේ මේ අපි සමාජයේ මිනිස්සු මේ විෂම සමාජයේ මිනිස්සු ගත්තාම ඒගොල්ලෝගේ විවිධ දේශපාලන හැසිරීම් තියෙනවා. අපිට පැහැදිලි වෙන්න හඳුනා ගන්න පුළුවන්. විවිධ ආකාර දේශපාලන හැසිරීම් තියෙනවා. පොඩි ළමයෙක් ගත්තාම ඔයාටත් වඩා පොඩි ළමයෙක් කියනකො අර 8 පන්ති 9 පන්ති ඉන්න ළමයෙක් එයාට කිසිම දේශපාලන හැසිරීමක් නැහැ. දේශපාලනය සම්බන්ධයෙන් එයාට මොන හරි වක්‍රාකාරයකින් දේශපාලනය සම්බන්ධ වෙනවා. ඒ වුණාට දේශපාලන ඍජුවම හැසිරීමක් නැහැ එයාට. හරි තවමත් තියෙන්නේ.
දේශපාලන හැසිරීම් තියෙනවා. මානසික හැසිරීම් තියෙනවා. මානසික හැසිරීම් තියෙනවා. මිනිසුන්ට තියෙන අපේ මානසික හැසිරීම්. හරිද? එහෙනම් මොනවද මේ මානසික හැසිරීම් කියලා කියන්නේ? අපි පැහැදිලිවම ගත්තාම විවිධ පුද්ගලයෝ විවිධ හැසිරීම් දක්වන. කොහෙන්ද මේ හැසිරීම් එන්නේ? එයාලගේ තියෙන මානසික මට්ටමත් එක්ක. ඉතින් ඔයාලා කියලා හිතේ. ඉතින් එහෙම සතුටින් ඉන්නවා කියලා හිතන්නේ යාගේ පෙනුමෙන් එහෙම හොඳට පේන්නේ. ඒ මිනිස්යාගේ එක මානසික මට්ටමක යා ඉන්නේ. ඒකට යාගේ මානසික මට්ටමකට යා ඉන්නේ සතුටින්. තව කෙනෙක් අඬනවා දකින්නවා. ඊට පස්සේ යා දුකින් ඉන්නවා දකින්නවා. ඇයි දුකින් ඉන්නේ? එයාගේ මොකක් හරි ඒක වෙන මානසික මට්ටමක් තියෙනවා. විවිධ පුද්ගලයන්ගේ විවිධ මානසික මට්ටම් තියෙනවා. සමහර අයට පුළුවන් එයාලට හම්බෙන ප්‍රශ්න එයාලා ජීවිතය ඇති වෙන ප්‍රශ්න වගේ දේවල් හොඳට දරා ගන්න. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් ගණන් ගන්නේ නැහැ. මොකක් හරි වුණාම කමන්නේ නැහැ. වෙච්ච දේ වුණා කියලා හිතන කට්ටියක් ඉන්නවා. එයාලට කියන අපිට ටිකක් හොඳ මානසික මට්ටමක් තියෙන කට්ටිය. තවත් සමහරව ඉන්නවා මෙහෙම වෙන්න එපා. ඒ කියන්නේ මම දැන් කතා කරන මට්ටමට යන්න එපා. පුළුවන් තරම් try කරන්න. මොකක් හරි දෙයක් වුණාට පස්සේ ඒක වෙලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. අපි ඊළඟ වැඩේට හොඳට මොකද දෙන්න කියලා. එහෙම හිතන විදියට හැදෙන්න වාලා. මේ මොකක් හරි දෙයක් වුණා පොඩි දෙයකට කවුරු හරි බැන්නාම එහෙම නැත්තම් බැන්නාම අඬනවා මේ අනේ මට බැන්නා මට ඇයි මට එහෙම බැන්නේ එහෙම කිය ගොඩාක් කල්පනා කර හිතන කට්ටිය ඉන්නවා. එහෙම නැත්තම් නිකන් මම තරහයි කියලා කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් මේ ඇයි මාත් එක තරහ වෙන්නේ මං යාට කරපු වැරද්ද මොකක්ද එහෙම කිය ගොඩාක් එහෙම හිතන කට්ටිය. ඊට පස්සේ මේ පොඩි සම්බන්ධතා බිඳ වැටීම් වගේ දේවල් ඒ වගේ දේවල් ගොඩාක් හිතලා මම දැක්කා ඊයේ පෙරේද දුන්නෙක් මේ වෙලා තියෙනවා මේ සියදිවි විනාශාගෙන එහෙම වෙලා අන්න විවිධ පුද්ගලයන්ගේ මානසික හැසිරීම වෙනස්. සමහර කෙනෙක්ට දැන් මම ඔයාලට කියනවා නම් ඔයා කැතයි කියලා. ඔයාලට කැතයි කියලා කිව්වම මේක දරා ගන්න පුළුවන්. කවන්නේ නැහැ ඉතින් කැත මිනිස්සුත් ලෝකේ ඉන්නවනේ අපි කැතෙන් ඉඳලා තමයි ඔයාලා ලස්සන වෙලා ඉන්නේ. එහෙම කියලා හිතන කට්ටිය ඉන්නවා. අන්න ඒගොල්ලෝ සතුටින් ඉන්නවා කැතයි කියන එක ලස්සනට බලගන්න. දැන් මම කියනවා කැතයි කියලා. ඔයා මිලෝ ලස්සන නැහැ පේන්න බෑ කැතයි. කැතයි කියන එක විතරයි කිව්ව අර අකුරු තුනක පොඩි කැතයි කියන වචනයක් විතරයි කිව්වේ. නමුත් ඒක ගැන ගොඩාක් එතන හරියට හිතන කට්ටිය ඉන්නවා සමහරව. හිතනවා ඇයි මට කැතයි කිව්වේ මම මෙච්චර ලස්සන දින ලස්සන නඳිනවා. ඇයි යා මට කැතයි කියලා කියන්නේ. ඒක ගොඩාක් හිතාගෙන යනවා. ඊට පස්සේ ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන් වලට ඇති වෙනවා. ඊට පස්සේ වෙලා අන්න සිය දිවිනසා ගන්නවා. පොඩි දේවල් වලට මේ හිතන්න බැරි පොඩි දේවල්. මේ ඒවට දිවිනසා ගන්නවා. අන්නේ වගේ ඉන්න මානසික මට්ටම්. විවිධ පුද්ගලයන්ගේ විවිධ මානසික මට්ටම් තියෙනවා. එක්කෙනෙක් හිතනකොට ඒක සාමාන්‍ය දෙයක්. කවුරු හරි කෙනෙක් සම්බන්ධතාවයක් තිබුණාම ඒක බිඳ වැටුනහම අර එයා මාව දාලා ගියා. මේ කමන්නේ ඉතින් යා ගියදී මම මගේ පාඩුවේ ඉන්නවා කියලා. එහෙම පොසිටිව් හිතන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා කමන්නේ මේ වුණා ලෝකෙ මේ ඕවා විතරයි වෙන්නේ මේ නැට්ට පිටින් අල්ලි මැරෙන්නේ ඕවා මොනවාද මට වෙච්ච දේ මට වඩා දේවල් මිනිස්සුන්ට වෙලා තියෙනවා. එහෙමයි කියලා හිතලා සාමාන්‍ය විදිහට ඒක බාර ගන්න මිනිස්සු ඉන්නවා. අන්න මානසික මට්ටම හොඳ දැනගෙන ඉන්න මිනිස්සු. සමහර අය ඉන්නවා පොඩි දෙයකට පොඩි රණ්ඩුවකට එහෙම නැත්නම් පොඩි ඔය මාස දෙකක් තුනක් විතර තිබ්බ පොඩි එහෙම නැත්නම් මාස 5ක් අයත් තිබ්බ පොඩි සම්බන්ධතාවයක් බිඳ වැටුණා. මේ ඒවට ගොඩක් අර ඒ ගැන හිතලා අනේ මේ අපරාධ එහෙම මේවා වුනේ ඇයි යා මේවා කරේ එහෙම ඇයි මට එහෙම කරේ එහෙම කියලා මේ ඒ ගැන ගොඩාක් හිතලා ඒ ගැන මේවා කරලා අර ගොඩාක් ડિප්‍රෙෂන් මට්ටමට ඉතලා ගොඩාක් මානසික වැටිලා එහෙම වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ වගේ වෙච්ච කට්ටියට මේවා කරන්න තියෙන අර පල්ලෙහා මානසික මට්ටමක් තියෙන ඒකට ගොඩක් දරා ගන්න බෑ. ඒ වගේ කට්ටිය ඉන්නවා. අන්න විවිධ මානසික මට්ටම් අපි අතර හම්බෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෙක්ට කිසිම ප්‍රශ්නයක් ගානක් ඇති වෙන්න පුළුවන් සතුටින් මේවා ඉන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ටක් ගාලා මොකද දෙයක් කිව්ව ගම ඒක ගැන ගොඩාක් හිතන කට්ටිය. මම කැතයි කිව්වොත් එහෙනම් ඒක ගැන ගොඩාක් හිතනවා. පොඩි වචනයක් මේ අකුරු තුනයි. හැබැයි ගොඩාක් ඒ ගැන හිතන කට්ටිය ඉන්න පුළුවන්. අන්න මානසික මට්ටම වෙනස් වෙනවා. පොඩි ළමයිගේ තියෙන මානසික මට්ටම නෙමෙයි ලොකු වෙන්නේ. පොඩි ළමයෙක් ඔයාලා ගෙදර බලා ගන්න දාලා ගියාම මේ එයාට කිව්වොත් එහෙම මේ අම්මා ගියා අන්න ඔයාව දාලා ගියා කියලා අම්මා කියන්නේ. අම්මා කියනවා අම්මා ඔයාව දාලා තමයි ගියා ආයෙ ගන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි පොඩි ළමයට ඒක කිව්වොත් එහෙම එයා අඬනවා. එයාගේ වෙන මානසික මට්ටමක් තියෙනවා. නමුත් ලොකු ළමයෙක් ඒ කියන්නේ ඔය අවුරුදු 18 20 වාගේ කෙනෙක් කිව්වොත් එහෙම අම්මා ගමනක් යනවා. අන්න අම්මා ඔයාව දාලා යනවා ආයෙ ගන්න දෙන්නේ නැහැ කියලා. ඔයා අඬන්නේ නැහැ. ඒක මිනිසුන්ට විවිධ මානසික මට්ටම් වල විවිධ වයස් පරතරවල විවිධ මානසික මට්ටම් තියෙනවා. එකම වයස් පරතරේ විවිධ මානසික මට්ටම් තියෙනවා. ඒ වගේ විවිධ මානසික හැසිරීම් මිනිසුන්ගේ දකින්න ලැබෙනවා. තව මොනවද තියෙන්නේ? සමාජීය හැසිරීම් තියෙනවා. සමාජ හැසිරීම් තියෙනවා. සමාජ හැසිරීම් තියෙනවා. ඒකෙදි කතා කරන්න මොනවද? ඔයාලා මෙන්න මේ වගේ මේ සමාජීය හැසිරීමක් ඇතුළේ කතා කරන්නේ. ඔයාලගේ තියෙනවා මේ විවිධ මට්ටමේ සමාජීය හැසිරීම්. ඔයාගේ ආදායම් මට්ටම මත,
ඔයා ආශ්‍රය කරන යාළුවෝ ටික මත, ඊට පස්සේ ඔයාගේ රැකියාව මත, ඔයා යන ඉස්කෝලේ මත, ඊට පස්සේ ඔයා ආශ්‍රය කරන පුද්ගලයෝ ටික මත, ඔය වගේ විවිධ විදිහට ඔයාගේ සමාජීය හැසිරීම නිර්මාණය වෙනවා. ඔයාගේ අපි ආර්ථික විද්‍යාවට අදාළව බලමු. ආර්ථික විද්‍යාවට අදාළව අන්න මේ මාසික ආදායම විවිධ මට්ටම් වල තියෙන කට්ටිය ඉන්නවා. එයාලගේ සමාජීය හැසිරීම වෙනස්. ඊට පස්සේ මිනිස්සු ආර්ථික වශයෙන් පරිභෝජනය කරන්න කැමති භාණ්ඩ වර්ග වෙනස්. එතකොට සමහර කෙනෙක් මේ සාමාන්‍ය පොඩි ඒ කියන්නේ සාමාන්‍ය මොකක් හරි සයිබර් කඩ කියලා කියන්නේ අනේ සයිබර් කඩකින් කන්න කැමති නැත්නම් එහෙම එයාට තියෙන වෙනම එයාගේ වෙනම ටේස්ට් එක වෙනස්. එයාගේ රුචිකත්වය වෙනස්. ඒ වගේ කඩවල වලට එයා යන්නේ නැහැ. ආර්ථික හැසිරීම වෙනස් වෙනවා. හැබැයි එයා කැමති ටිකක් ලස්සනට පිරිසිදුවට තියෙන මේ ගණන් වැඩි වගේ එහෙම තියෙන රෙස්ටුරන්ට් එකකින් කැම කන්න ටිකක් කැමති. එහෙනම් එයා යන්නේ මේ වගේ දැනකට. අන්න එයාගේ ආර්ථික හැසිරීම වෙනස් වුණා. එහෙනම් සමාජීය හැසිරීම වෙනස් වුණා. එහෙනම් මේ වගේ විවිධ සමාජීය හැසිරීම අපිට දකින්න ලැබෙනවා. සමාජයේ විවිධ මට්ටම් වල විවිධ ආදායම් මට්ටම් වල ඊට විවිධ මේ ආශ්‍රය කරන පාර්ශ්ව විවිධ වෙනස් වෙන මේ වෙනස් වෙන්න එයාගේ රැකියාව මත සමාජීය හැසිරීම වෙනස් වෙනවා. පුතේ මේ වගේ විවිධ සමාජීය හැසිරීම් තියෙනවා. ඒ වගේම තමයි මිනිසුන්ට විවිධ ආර්ථික හැසිරීම් තියෙනවා. ආර්ථික හැසිරීම් තියෙනවා. පුතේ විවිධ ආර්ථික හැසිරීම් තියෙනවා. මේකෙදි මොකද වෙන්නේ? රටක ප්‍රදේශයක ජීවත් වෙන මිනිස්සුන්ගේ විවිධාකාර ආර්ථිකමය වශයෙන් හැසිරීම් තියෙනවා. විවිධ මිනිස්සු විවිධ හැසිරෙන්න පටන් හැසිරෙනවා. ලංකාවේ මිනිස්සෙක් තියෙන ආර්ථික මට්ටම ගණනය කරනවා අපි ඒක බුද්ධ ආදායම වගේ දේවල් ගණනය කරනවා. ඉතින් ඒ ආර්ථික හැසිරීම නෙවෙයි අපිට ඇමරිකාව වගේ රටක දකින්න ලැබෙන්නේ. ඉන්දියාව වගේ රටක දකින්න ලැබෙන්නේ. ලංකාවේ පහළ ආදායම් ලාභී කට්ටියක් ඉන්නවා. මේ පහළ ආදායම් ලාභී කට්ටියගේ ආර්ථික හැසිරීම නෙමෙයි මධ්‍යම පාන්තික කට්ටියක දකින්න ලැබෙන්නේ. මධ්‍යම පාන්තික කට්ටියගේ ආදායම් හැසිරීම නෙමෙයි ඉහළ ආදායම් මට්ටමක් ලබන කට්ටියගේ හැසිරීම. මිනිසුන්ගේ රුචිකත්වයත් එක්ක ආර්ථික හැසිරීම වෙනස් වෙනවා. දැන් මස් මාළු කන්න කැමති කෙනෙක් වෙනම ආර්ථික හැසිරීමක් තියෙනවා. එයා ඉල්ලුම් කරන්නේ ඒ වගේ භාණ්ඩ වැඩිපුර. මස් මාළු කන්න කැමති නැති කෙනෙක්ට එයා කැමති නෑ මස් මාළු තියෙන සම්බන්ධ වෙච්ච භාණ්ඩ පරිභෝජනය කරන්න. එයා ඉල්ලන්නේ වෙජිටේරියන්. එහෙම නැත්නම් අර වැඩිපුර මස් මාළු දාපු නැති කෑම ටික. එයා ඉල්ලුම් කරන්නේ. එහෙනම් විවිධ ආර්ථික හැසිරීම් මිනිසුන්ගේ අධ්‍යයනය කරනවා. එහෙනම් පුතේ සමාජීය විද්‍යාවන් ඇතුලේ අපි විවිධ හැසිරීම් අධ්‍යයනය කරනවා. මෙන්න මේ අධ්‍යයනය කරන විවිධාකාර හැසිරීම් ඇතුලේ අපි මේ හැම හැසිරීමකම අධ්‍යයනය කිරීම සිද්ධ කරන්නේ විද්‍යාවක් විදියට. අර විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරලා. මේ සමාජීය විද්‍යාවන් ඇතුලේ විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරලා දේශපාලන හැසිරීම්, මානසික හැසිරීම්, සමාජීය හැසිරීම්, ආර්ථික හැසිරීම් අධ්‍යයනය කරනවා. මෙන්න මේ අධ්‍යයනය කරන විෂයන් වලට අපි කියනවා ඒ අදාළ විෂයන් කියලා. පුතේ දේශපාලන හැසිරීම අධ්‍යයනය කරන විෂය මොකද්ද? දේශපාලන හැසිරීම අධ්‍යයනය කරන්නේ දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාවෙන් තමයි දේශපාලන හැසිරීම අධ්‍යයනය කරන්නේ. මානසික විද්‍යාව එහෙම නැත්නම් මානසික හැසිරීම අධ්‍යයනය කරන විෂය නම් මොකද්ද කියන්නේ? අපි ඒකට කියනවා මනෝවිද්‍යාව කියලා. අපි ඒකට කියනවා මනෝවිද්‍යාව කියලා. අන්න මානසික හැසිරීම අධ්‍යයනය කරනවා. මනෝවිද්‍යාව කියලා කියනවා. සමාජීය හැසිරීම අධ්‍යයනය කරනවා. අපි කියනවා සමාජ විද්‍යාව කියලා. සමාජ විද්‍යාව කියලා. එහෙනම් අපිට වැදගත් වෙන එක ආර්ථික හැසිරීම අධ්‍යයනය කිරීම. වැදගත් වෙන්නේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන එක. අපි ඒකට කියනවා එහෙනම් අපි මේ විෂයට කියනවා ආර්ථික විද්‍යාව කියලා. සරලයි. මිනිස්සුන්ගේ විවිධ සමාජීය හැසිරීම් තියෙනවා. මෙන්න මේ අධ්‍යයනය කරන විෂයන් අපි කියනවා සමාජීය විෂයන් කියලා. සමාජීය විද්‍යාවන් කියලා. මේ සමාජීය විද්‍යාවන් විවිධ මිනිස් හැසිරීම් අධ්‍යයනය කරනවා. මිනිසුන්ගේ දේශපාලන හැසිරීම් වෙන්න පුළුවන්, මානසික හැසිරීම් වෙන්න පුළුවන්, සමාජ හැසිරීම් වෙන්න පුළුවන්, ආර්ථික හැසිරීම් වෙන්න පුළුවන්. පුතේ මේ විවිධ වෙච්ච හැසිරීම් අපි අධ්‍යයනය කරනවා ඒ විෂය පදයන් ඇතුලේ. අපි එහෙනම් ඒ හැසිරීම් අධ්‍යයනය කරන විෂයන් දේශපාලන හැසිරීම් දේශපාලන විද්‍යාව කියලා, මානසික හැසිරීම් මනෝවිද්‍යාව කියලා, සමාජීය හැසිරීම් සමාජ විද්‍යාව කියලා, ආර්ථික හැසිරීම් ආර්ථික විද්‍යාව කියලා මෙහෙම වෙන් කරගෙන අපි ඉගෙන ගන්නවා. වෙනම විෂය පදයන් ඔස්සේ අපි අධ්‍යයනය කරනවා. අපිට අදාළ වෙන්නේ ආර්ථික හැසිරීම් අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව. එහෙනම් පුතාලට පැහැදිලි මොකද්ද ආර්ථික විද්‍යාව කොහොමද අනිකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ කියලා. අපි එහෙනම් ආර්ථික හැසිරීම් ගැන තමයි අධ්‍යයනය කරන්නේ. අනිකුත් සමාජීය විද්‍යාවන් මොනවාද? දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව,
සමාජීය විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඔය වගේ විවිධ ආර්ථික මේ විවිධ විද්‍යාවන් තියෙනවා. සමාජ විද්‍යාවන් තියෙනවා විවිධ විවිධ. මේ විවිධ සමාජ විද්‍යාවන් තුනේ අපි ආර්ථික හැසිරීම ගැන විතරක් අධ්‍යයනය කරන විෂයට අපි කියනවා ආර්ථික විද්‍යාව කියලා. හොඳයි. එහෙනම් පැහැදිලි. දැන් තේරුණා. අපි නෝට් එකට යමු. ආර්ථික විද්‍යාව අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරය. හොඳයි. අනුමාත්‍රකව දාලා තියෙන්නේ ලියමු නෝට් එක. මම කියන්නම් ඔයගොල්ලෝ ලියමු. ලියන්න. ආර්ථික විද්‍යාව අනෙක් සමාජීය විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව අනෙක් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ අනෙක් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ මිනිසුන්ගේ අනෙක් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ මිනිසුන්ගේ දේශපාලන කමාවක් දාලා මානසික දේශපාලන කමාවක් දාලා මානසික දේශපාලන කමා මානසික කමා සමාජ මානසික කමා සමාජ ආදී විවිධ හැසිරීම් දේශපාලනික මානසික සමාජ ආදී විවිධ හැසිරීම්
විවිධ හැසිරීම් ඒ විෂයන් වලදී විෂයන් වලදී විවිධ හැසිරීම් විෂයන් වලදී විෂයන් වලදී විෂයන් වලදී සාකච්ඡා කරනු ලැබුවද විෂයන් වලදී සාකච්ඡා කරනු ලැබුවද සාකච්ඡා කරනු ලැබුවද ඒවා අතුරින් සාකච්ඡා කරනු ලැබුවද ඒවා අතුරින් විෂයන් වලදී සාකච්ඡා කරනු ලැබුවද ඒවා අතරින් මිනිසුන්ගේ පුතේ පෑන මාරු කරලා වෙන පෑනකින් මිනිසුන්ගේ පෑන මාරු කරලා වෙන පෑනකින් ආර්ථික හැසිරීම් සහ ක්‍රියාකාරකම් ඒවා අතරින් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් සහ ක්‍රියාකාරකම් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් සහ ක්‍රියාකාරකම් හරි පෑන මාරු කරලා ආයි පරණ පෑනින්ම නිල් පෑනින් හිටියා නම් කළු පෑනට ගියා ආයි පරණ නිල් පෑනට යනවා කළු පෑන නම් හිටියේ නිල් පෑනට ගියා ආයි පරණ කළු පෑනට යනවා පරණ පෑනට මාරු වෙලා ආර්ථික හැසිරීම හා ක්‍රියාකාරකම් පමණක් අධ්‍යයනය කරන බැවින් ආර්ථික හැසිරීම හා ක්‍රියාකාරකම් පමණක් අධ්‍යයනය කරන බැවින් අධ්‍යයනය කරන බැවින් ආර්ථික හැසිරීම හා ක්‍රියාකාරකම් පමණක් අධ්‍යයනය කරන බැවින් පුතේ වේග වැඩි වුණොත් එම කියන්න පමණක් අධ්‍යයනය කරන බැවින් ආර්ථික විද්‍යාව පමණක් අධ්‍යයනය කරන බැවින් ආර්ථික විද්‍යාව
ආර්ථික විද්‍යාව. අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වේ. අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වේ. අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වේ. ආර්ථික විද්‍යාව අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වේ. සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වේ. අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වේ. අනෙකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වේ. ලියාගෙන තියෙන්නේ. දැන් මෙන්න මේක මේ සටහන අපි දාගමු. පල්ලෙහා ඔයාලගේ 4 වෙනි පිටුවේ මැද එය පහත පරිදි ගැලීම් සටහනකින් දැක්විය හැක කියලා දාලා තියෙනවා. අන්නේ ගැලීම් සටහනේ මේක ඇඳගමු. උඩම කොටුවේ සමාජීය විද්‍යාවක් කියලා දැම්මා. අපි අනෙකුත් විද්‍යාවක් දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව හා ආර්ථික විද්‍යාව. මෙන්න මේ ටික අර අනිත් කොටු ටිකේ දාගත්තා. මේවා මේකට යා කරලා ඒ යා කරන ඊතලේ ගාව ලියන්න ඕනේ. දේශපාලන හැසිරීම, මානසික හැසිරීම, සමාජ හැසිරීම, ආර්ථික හැසිරීම කියලා. අර මැද තියෙන කොටු දෙකට ලොකු ඊතල දෙකක් දාන්න ඉඩ මදිනේ. මේ පොඩි මේ දෙක ලං වෙලා තියෙන මේකට. ඒ නිසා මෙහෙම කරමු. මානසික හැසිරීම කියලා මේ කොටුවේ මනෝවිද්‍යාව කියලා ලියලා තියෙනවානේ. ඒ කොටුවේ මේ උඩින් බලන්න. මෙන්න මේ උඩින් මෙතනින් ලියමු මානසික හැසිරීම කියලා. මේ පොඩි ඉඩේ ලියන්න. ලියලා එතනින් උඩින් ඉන්න පල්ලෙහාට ඉතලෙන් දාමු. අර ඊතලයේ දිගේ ලියන්න ඉඩ මදි වෙන හින්දා. right? ඊතලයේ දිගේ ලියන්න ඉඩ මදි නිසා අර මැද තියෙන කොටු දෙකට උඩින් පල්ලෙහාට ඉතලෙන් දැම්මම මේ කොටුවේ උඩ තීරණය ලියන්න පුළුවන් මානසික හැසිරීම කියලා. හොඳයි. මේක දාගමු. විනාඩි 2ක් විතර දෙන්න. ඒක අඳගන්න. කාට හරි බෝඩ් එක නොපැහැදිලි නම් කියන්න. සර් බෝඩ් එක පේන්නේ නැහැ කියලා.
හරි. විනාඩි දෙකක් විතර නම් ගියා. ඉවරද නැගෙන? කවුරු මැසේජ් දාන්න? ඉවරයි සා කියලා. ඉවරයි කියලා දාන්න මැසේජ් එක ඉවරනම. ඒක අඳිනකොට අඳලා ඉවර වෙලා highlight එකක් අරගෙන මෙන්න මේ ආර්ථික විද්‍යාව කියන කොටුව තියෙනවනේ. ඒක වටේ ඉවරයි. right. එක්කෙනෙක් ඉවරයි. ආර්ථික විද්‍යාව කියන කොටුව තියෙනවනේ. මෙන්න මේ කොටුව පොඩ්ඩක් highlight කරගන්න highlight එකක් අරගෙන. මෙතන වටේ පොඩි line එකක් ඇඳ ගන්න. අපිට අදාළ වෙන්නේ මේ අපිට මෙතනින් පස්සේ ආයේ මේ දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව ගැන අපි අධ්‍යයනය කරන්නේ. අපි අධ්‍යයනය කරන්නේ අපිට අදාළ දේ විතරයි. right. එහෙනම් හරි. එහෙනම් කට ඉවරයි. ලියාගෙන ඉවරයි. එහෙනම් බලමු. මොකද්ද? ඔව්. අන්තිම විනාඩි 5. right. එහෙනම් බලනවා. අපි නැවත තව මතක් කරගෙන ඉමු මොනවද අපි අද දවසේ ඉගෙන ගත්ත දේවල් කියලා. අපි අද සමාජ විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. සමාජ විද්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. සමාජීය විද්‍යාවක් කියලා කිව්වා අපි අර කිසියම් ජන සමාජයක ජීවත් වෙන මිනිසුන්ගේ අර හැසිරීම පිළිබඳව මිනිස් හැසිරීම පිළිබඳව සමාජීය පර්යේෂණාගාරයෙන් කොටගෙන ජන සමාජයක ජීවත් වෙන මිනිසුන්ගේ හැසිරීම පිළිබඳව සමාජය තමයි පර්යේෂණාගාරය වුණේ. සමාජය පර්යේෂණාගාරයේ කොටගෙන උපකල්පන මත හිඳමින් අපිට කරන්න බැරි වුණා අර වගේ මේ පාලනයන් කරන්න බැරි වුණා. සුද්ධ විද්‍යාව කරා වගේ පාලනයන් කරන්න බෑ. අපි උපකල්පන මත හිඳමින් පර්යේෂණ පැවැත්වීම හරහා එළඹෙන නිගමන වලට එළඹෙන විෂයන් වලට අපි කිව්වා සමාජීය විද්‍යාවක් කියලා. අපි එන අධ්‍යයනය කරේ මිනිසුන්ගේ හැසිරීම ගැන. ඊට පස්සේ කතා කරා උදාහරණ ටිකක් කතා කරා සමාජීය විද්‍යාව වල උදාහරණ දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව කියලා. අපි විශේෂ වැදගත් ලක්ෂණයක් කතා කරා ඊට පස්සේ තරුවක් දාගෙන ඊට පල්ලෙහායින් මේ සමාජීය විද්‍යාවයි සුද්ධ විද්‍යාවයි වෙනස් වෙන ලොකු වැදගත් තැනක් තියෙනවා කියලා. සුද්ධ විද්‍යාවක නම් එළඹෙන නිගමන කාලයෙන් කාලයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා කිව්වා. මේ වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වා. සුද්ධ විද්‍යාවක. වෙනස් වෙන්නේ නැහැ. ඒවා 100% ස්ථිර වෙච්ච නිගමන කියලා කිව්වා. සමාජීය විද්‍යාවකට ආවහම මෙන්න මේ සමාජීය විද්‍යාවක එළඹෙන නිගමන හෝ අනුමාන. ගොඩක් කිව්ව අනුමාන කියලා. මේ අනුමාන පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශයට රටෙන් රටට කාලයෙන් කාලයට වෙනස් වෙන අනුමානයන් කියලා කතා කරා. ඊට පස්සේ එතනින් පස්සේ අපි සටහන කියන කොටසේ දාගත්තා. එහෙනම් ඇයි අපි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් විදිහට ගන්න කියලා. පුතේ අපි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් විදිහට හිතුවේ ආර්ථික විද්‍යාව ඇතුළේ අධ්‍යයනය කරේ භෞතික කරුණු ගැන නෙමෙයි. මිනිස් හැසිරීම ගැන අධ්‍යයනය කරේ. එහෙනම් පළවෙනියට වෙන් වුණා සුද්ධ විද්‍යාවක් කියන තැනින් කැඩුනා. මිනිස් හැසිරීම ගැන අධ්‍යයනය කරා. අධ්‍යයනය කරේ පර්යේෂණාගාරයක් ඇතුළේ නෙමෙයි. පුතේ අපි පර්යේෂණාගාරය වෙන්නේ අදින් පස්සේ මේ සමාජය. එහෙනම් සමාජීය පර්යේෂණාගාරය කරගෙන උපකල්පන මත හිඳමින් නිගමන වලට එළඹුණ විද්‍යාවක් තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. එහෙනම් මේ ආර්ථික විද්‍යාව අපි සමාජීය විද්‍යාවක් විදිහට හඳුනාගත්තා. එතනින් පස්සේ මොකද්ද මේ සමාජීය විද්‍යාව ඇතුලේ කතා කරන විෂයන් ටික කියලා. මේ මිනිස් හැසිරීම ගැන අධ්‍යයනය කරනවා කියලා කිව්වා. මෙන්න මේ විවිධාකාර මිනිස් හැසිරීම අධ්‍යයනය කරන විවිධ සමාජ විෂයන් අතරින් ආර්ථික විද්‍යාව වෙනස් වෙන්නේ කොහොමද? ඇයි අනික හැමෝගෙම මේ දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව කියන මේ විවිධාකාර සමාජීය විද්‍යාවන් අතරින් ඇයි ආර්ථික විද්‍යාව වෙනම විෂයක් විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ? මොකක්ද මේකේ තියෙන අනික් ඒවාල තියෙන වෙනස කියලා කතා කරා. අපි හඳුනාගත්තා සමාජීය විද්‍යාවක් ඇතුලේ අපි විවිධ මිනිස් හැසිරීම් අධ්‍යයනය කරනවා. ඒ විවිධාකාර වෙච්ච මිනිස් හැසිරීම්, දේශපාලන හැසිරීම්, මානසික හැසිරීම්, සමාජ හැසිරීම්, ආර්ථික හැසිරීම් ඔය වගේ විවිධාකාර වෙච්ච විවිධ හැසිරීම් අතරින් අපි උදේ අධ්‍යයනය කරේ මේ ආර්ථික විද්‍යාව විෂය පතය ඇතුලේ ආර්ථික හැසිරීම් ගැන විතරයි. එහෙනම් ජන සමාජයක ජීවත් වෙන මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් ගැන අධ්‍යයනය කරපු නිසා මේක ආර්ථික විද්‍යාව කියලා වෙනම විෂයක් විදිහට අනිකුත් පොදු සමාජ විද්‍යාවන් කියන කුලකයෙන් වෙන් වෙලා ආවා. පොදු සමාජ විද්‍යාවන් කියන පොදු කුලකයෙන් පොදු ගොඩෙන් වෙන් වෙලා ආවා ආර්ථික විද්‍යාව. මොකද අපි මෙතන කතා කරන්නේ ආර්ථික හැසිරීම් පිළිබඳව විතරයි. අපි මානසික හැසිරීම්, දේශපාලන හැසිරීම් ගැන මෙතනදී කතා කරන්නේ නැහැ. එහෙනම් ඒ නිසා තමයි ආර්ථික විද්‍යාව අනෙක් සමාජ විෂයන්ගෙන් වෙනස් වුනේ. මොකද ওই ටික තමයි ඔයාලා කතා කරගෙන අලුතෙන් ඉගෙනගෙන ආවේ ආර්ථික විද්‍යාවේ. එහෙනම්
මෙතනින් එහාට අපි ඉගෙන ගන්නවා ටියුට් එක ඉස්සරහට තියෙනවා. ඔය කතා කරපු මේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියලා මෙතන විශේෂයෙන් කිව්වා අපි. මේ කිව්ව ආර්ථික හැසිරීම කියන්නේ මොනවාද කියලා අපි ඊළඟ දවසේ උදෙන්ම කතා කරනවා. ඊට පස්සේ අපි යනවා සූක්ෂම හා සාර්වාර්ථක විද්‍යාව කියලා ආර්ථික විද්‍යාව කොටස් වලට වෙන් කරනවා. සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව විද්‍යාව ආර්ථික විද්‍යාව කියලා අපේ අධ්‍යයනයේ පසුව සඳහා සහ අපිට ඒක ගැන ගොඩක්ම අධ්‍යයනය කරන්න පහසුයි. එතකොට ඒ වගේ කොටස් වලට වෙන් කරගෙන අධ්‍යයනය කරද්දී. එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථක විද්‍යාව කියලා වෙන් කරලා ඒව ගැන වෙන වෙනම අධ්‍යයනය කරන්න පටන් ගන්නවා ලබන සතියේ ඉඳලා. රයිට්. එහෙනම් ඔය ටික තමයි පුතේ අපි අද කතා කරේ. එහෙනම් ලබන සතියේ බ්‍රහස්පතින්දා උදේ 9ට නැවත හම්බෙමු. පුතාගේ යාළුවෙක් කවුරු ඉන්නවා නම් අද පන්තියට එන්න බැරි වෙච්ච අය අනිවාර්යෙන්ම හෙට හවස 6:00 පන්තියට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. එහෙනම් පුතාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න. අයවා.